හැමෝටම තෙරුවන් සරණයි. අද අඟහරුවාදා ශ්‍රී ලංකාවේ වෙලාවෙන් සවස් 3:30ට පටන් ගැනීම සූත්‍ර ධර්ම දේශනාවටයි මේ හැමෝම එක් වී සිටින්නේ. අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ වැඩම කර සිටින අපගේ කල්යාණ මිත්‍ර අවසරයි පූජ්‍යපාදාලේ අනුමුදස්සී ස්වාමීන් වහන්සේව සාමත සිසිලස ධර්ම ප්‍රචාරක ආයතනයේ වෙනුවෙන් හා මෙහි රැස්වී සිටින සියලු දෙනා වෙනුවෙන්ම ඊටාම ගෞරවයෙන් දෙපාණමද පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් තථාගත දේශනාවෙන් පිටක් දේශනා කර වදාරන මෙන් මේ හැමදෙනා වෙනුවෙන්ම ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රවණට සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, වෙනද වගේම ඔබ අද දවසේදීත් මේ සූදානම් වන්නේ අපි කවුරු සරණ යන්ට යෙදුන ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගන්නට පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ දරාගෙන හිටපු සියලු ධර්මය ඉදිරිපත් කිරීමේ කළ පසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නයේ රහතන් වහන්සේලා මතු පරම්පරාවට ඒ රැගෙන යාම පිණිස ඒ ධර්මයේ විදිහටම ක්‍රමානුකූලව සකස් කරන්නට යෙදුණා. ඒ සකස් කරපු ධර්මයේ මජ්ක්‍ධිම නිකායේ මධ්‍යම ප්‍රමාණයේ දේශනා තියෙන දෙවන පොත් වහන්සේගේ සූත්‍ර දේශනා අපි කතා කරමින් තියෙන්නේ. අද තියෙන්නේ රාජවග්ගයේ ගටිකාර සූත්‍රය. එවම් මේ සුතං වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ මම මෙහෙමයි ඇහුවේ කියලා ආනන්ද මහරහතන් වහන්සේ අහපු ධර්මයක් කියන්නේ කාගේ දෙයක්ද? බුදුරන් වහන්සේගේ දෙයක්. බුදුරන් වහන්සේලාටම ආවේනික වූ ධර්මය. ඒ නිසා තමයි අහපු දෙයක් කියන්නේ. ඒක ආනන්ද මහරහතන් වහන්සේටවත් සාරිපුත්ත මහරහතන් වහන්සේටවත් ආවේනික ධර්මයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට ආවේනික ධර්ම ඉදිරිපත් කරනකොට ඉදිරිපත් වෙන්නේ මේ විදිහටයි. ඒකන් සමයම් භගවා භාග්‍යවතුන් වහන්සේ කාලේ කෝසලේසු චාරිකං චරති මහතා භික්ඛු සංඝේන සද්දින් බොහෝ භික්ෂුන් සංඝයා සමග කෝසල් ජනපදයේ චාරිකාවේ වඩමින් හිටියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වඩින ගමන් එක්තරා ස්ථානයකදී සිනහවක් පහළ වුණා. සිනහවක් පහළ වුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට හිතුණා භාග්‍යවතුන් වහන්සේ නම් සිනහ පහළ කරන්නේ නැහැ නිකන්. හේතු සහිතවයි භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ කරන්නේ. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුරේ කාංශ කරලා වන්දනා කර ඇඟිලි එකතු කරලා වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සිනහ පහළ කරපු හේතුව මොකද්ද? සිනහ පහළ කරපු පත්‍ය මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ කරුණු නැතුව හිනාවක් පහළ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා හේතුව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා. භූත පුබ්බං ආනන්ද ඉමස්මින් පදේශේ වේහා ලිංගං නාම ගාම නිගමෝ අහෝසි. ආනන්ද ඉස්සර කලින් සිදුවෙච්ච දෙයක් මේක. මේ ප්‍රදේශයේ වේහාලිංග කියන නියම් ගමක් තිබුණා. ඒ ගම ඊටාම සමෘද්ධිමත් දියුණුයි. බොහෝ ජනා කියනලා තිබුණේ. ආනන්ද කාශ්‍යප කියන සම්මා සම්බුදුරයන් වහන්සේ මේ වේලංග කියන නියම් ගම ඇසුරු කරගෙන වාසය කළා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතන දිවා විහරණය මෙතන විහාරයක් තිබුණා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙන්න මෙතන වැඩ හිඳලා භික්ෂූන්ට ධර්ම අවවාද කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා අතකෝ ආයස්ම ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? සංගල සිවුර හතරට නමලා ආසනයක් පනවලා අර කාශ්‍යප බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරපු තැන එතන ආසනයක් පනවලා බුදුරන් වහන්සේට කියනවා, තේනහි බන්තේ භගවා නිසිදතු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ සිටිත්වා. ඒ වායම් භූමිපදේශං ද්විහි අරහතේහි සම්මා සම්බුද්දේහි පරිභූත භවිෂ්‍යති. එතකොට ස්වාමීනි රහත බුදුරජාණන් වහන්සේලා දෙනමක් මේ මේතන පරිභෝග කරා වෙනවා. වැඩ සිටින්නවා ස්වාමීනි කියලා ඉල්ලා සිටිනවා.
භාග්‍යවතුන් වහන්සේ පැන උපවාසෙන්නේ වැඩ සිටලා ආනන්ද ස්වාමීන් වහන්සේ අමතනවා. ආනන්ද මේ ඉස්සර වෙච්ච දෙයක් නේ කියවේ. මේ ප්‍රදේශයේ ඊටම සමෘද්ධිමත් කාශ්‍යප බුදුරන් වහන්සේ මේ ප්‍රදේශය ඇසුරු කරගෙන වාසය කරා. මෙතන විහාරයක් තිබුණා. මෙතන ධර්මාවබෝධ කළා කියලා. ආනන්ද මේ වේහලෙංග කියන ගමේ ගටිකාර කියලා කුඹල්කාරයෙක් හිටියා. එයා තමයි මේ කාශ්‍යප බුදුරන් වහන්සේගේ උපස්ථායකයා වුණේ. ගටිකාරකෝ ආනන්ද කුම්භාරකස්ස ජෝතිපාල. එතකොට එහා උපස්ථායකයා, ඒ වගේම අග්ග උපට්ඨායකෝ. ඔහු අග්‍ර උපස්ථායකයාත් තුනේ යාමයි. ඒ වගේම ගිහි උපස්ථායකයත් නේ. ඒ වගේම මේ කුඹල්කරුවට හිටියා ජෝතිපාල කියලා හොඳ යහළුවෙක්. ඉතින් මේ යහළුවා මේ ගටිකාර කුඹල්කර ජෝතිපාල සරණ යාමතලා කියනවා මෙන්න මේ විදිහට. ඒ කාලේ යාළුවරුන් කෙරෙහි විශ්වාසය පිළිබඳ ඔබට ඊයේ මහවග්ගපාලී කරපු දේශනාව ඇහුවනම් ඒකෙදි යසකුල පුත්‍රයාගේ යාළුව පිළිබඳව කරපු කාරණා එයාලා හිතපු විදිය ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. මේකෙදිත් ඕක තේරුම් ගන්න පුළුවන් ගොඩක් මේ කාරණාවේදී. ජෝතිපාල මානවකයාට ගටිකාර කියනවා අයමා සම්මා සම්ජෝතිපාල කස්සප භගවතෝ සම්මා අරහං සම්මා සම්බුද්ධං දසනාය උපසංගමිත සාදු සම්මතං හිමි තස්ස භගවතෝ දසනාය අරහතෝ සම්මා සම්බුද්දස්සාති එවං උත්තය ආනන්ද ජෝතිපාලෝ මානවෝ ගටිකාර කුම්භකාර ඊතද වච අලං සම්ම ගටිකාර කිම්පනතෙහි මුණ්ඩකේන සමනේන දිත්තන්ති. ගටිකාර කුඹල්කරුවා තමන්ගේ යාළුවට කියන්නේ අනේ යාළුව මේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා, අපි ගිහිල්ලා බැහැ දකින්න යමු කියනවා. ඒ උත්තමයන් වහන්සේ බැහැ දැකීම මංගල සම්මතයක්. මෙහෙම කරපස් ජෝතිපාල තරුණයා කියනවා මේ කටිකාර මිත්‍රේ වැඩක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් දැකීමෙන් ඵලයේ කිම? මොකක්ද අර්ථය? දෙවනි වතාවෙත් කටිකාර කුඹල්කරුවා කියනවා. දෙවනි වතාවෙත් ප්‍රතික්ෂේප කරනවා මුඩු ශ්‍රමණයා දැකලා වැඩක් නැහැ. තුන්වෙනි වතාවෙත් ගටිකාර කුඹල්කරුවා කියනවා යන් කියලා බලන්න. තුන්වෙනි වතාවෙත් ජෝතිපාල තරුණයා කියනවා ඔය මුඩු ශ්‍රමණයා බලලා වැඩක් නැහැ කියලා. ඊළඟට එහෙම කිව්වට පස්සේ ගටිකාර කුඹල්කරුවා කියනවා එහෙනම් මිත්‍රය අපි මේ ළඟ තියෙන මේ නදියට යමුකෝ මේ කුණුවත් උල්ලන ලණුවත් අරගෙන නාන්න යමුකෝ. හා යමු කියලා ජෝතිපාල තරුණයා කුඹල්කරුවට කියනවා. ඉතින් ලණුවත් අරගෙන නාන්න ගියා. ඊට පස්සේ මේ ගටිකාර කුඹල්කරුව මේ ජෝතිපාල තරුණයාට කියනවා මිත්‍රය යහළුව මේ කාශ්‍යප බුදුරන් වහන්සේ මේ ළඟම ඉන්නේ. මේ ළඟමයි ආරාමේ තියෙන්නේ. යන් අපි බුදුරන් වහන්සේ බලන්න මේක බුදුරන් වහන්සේ දකින්න එක මංගල කාරණාව. මෙහෙම කරපස් ජෝතිපාල තරුණයා කියනවා ගටිකාර වැඩක් නැහැ. ඔය මුඩු ශ්‍රමණයන් දැකීමේ මොකද අර්ථය? දැන් බලන්න මේ උපක්‍රම වලින් මේ අරගෙන යන්නේ ජෝතිපාල තරුණියව ගටිකාර කුඹල්කාරයාට. දෙවනතාවෙත් කියනවා ඒත් බෑ කියනවා. තුන්වනතාවෙත් කියනවා ඒත් බෑ කියනවා. හතරවනතාවෙත් කියනවා ඒත් බෑ කියනවා. ඊට පස්සේ ගටිකාර කුඹල්කාරයා මොකද කරන්නේ? ජෝතිපාල මානවකයාගේ ඉනේ බැඳලා තියෙන බැඳි වස්ත කියන්නේ අර ඉන පටින් අල්ලලා කියනවා ඇදගෙන මේ මිත්‍රය ජෝතිපාල බුදුරන් වහන්සේ බලන්න යන්. බුදුරන් වහන්සේ බලන්න යන්නේක බැහැ දකින්න යන්නේක මංගල කාරණාවක්. දැන් මොකක් අල්ලගෙනද කියන්නේ? මේ ඉන පටි අල්ලගෙන දැන් හොඳ යාළුවෝ එකයි යන් කියලා බලෙන් ඉක්කරන් යන්න හදනවා. ජෝතිපාල මානවකයා කියනවා තරුණයා කියනවා ඒ ඉන අල්ලගෙන තිබෙක අත ගසා දමනවා. ගසා දමලා කියනවා ගටිකාරේ වැඩක් නැහැ ඔය මුඩු ශ්‍රමණියෝ දැකලා. මොන අර්ථයක්ද ඔක දැකලා? ඊට පස්සේ ගටිකාර කුඹල්කරුවා හිස සෝදලා නාගෙන ඉන්න මේ ජෝතිපාල මානවකයාගේ කෙහි වැටියෙන් අල්ල ගන්නවා. කොණ්ඩෙන් අල්ල ගන්නවා. අල්ලගෙන කියන ප්‍රිය යාළුවෝ යම් බුදුරන් වහන්සේ බලන්න. භාග්‍යවතුන් වහන්සේ දැකීම මහා මංගල කාරණාව යම් බලන්න කියනවා. එතකොට ජෝතිපාල මානවකයාට මෙහිම හිතෙනවා මේක නම් ආශ්චර්යයක්. මේක නම් අద్భుත දෙයක්. ඇයි මේ විදිහට හිතෙන්නේ? දැන් මෙච්චර මම කියද්දී මෙහිම කියද්දී මේ අච්චරියන් වතබු අබ්බූතයන් වතබු తත්‍රහි නාමයන් ගටිකාර කුම්භකාරෝ ඉතරච පච්චය මේ මෙච්චර මම කියද්දී මේ ගටිකාර කුඹල්කාරයාට මේ යම් මේ ලාමක જાතිය උපන් මේ ගටිකාර කුඹල්කරුවා. ඒ කියන්නේ අර පහත් જાතියක උපතර මේ ලාමක જાතිය කියන්නේ ඒ කාලේ ඉපදිච්ච කියන්නේ කුලවල ලාමක පැත්තක්.
අන්න එහි ඉපදිච්ච මේ ගටිකාර කුඹල්කාරයාට මේ මගේ ඉසෙන් අල්ලගෙන කියනවනේ ඉසකෙස් වලින් අල්ලගෙන කියනවනේ තද කරගෙන කියනවනේ මේ යම් මේ බුදුරණවහන්සේ බලන්න කියලා. මේක හැබැයි නම් නොයා යුතු ගමනක් නම් වෙන්න බෑ. යා යුතු ගමනක්ම විය යුතුයි මෙහෙම කියන්නේ. එහෙම කරවසේ ගටිකාර කුඹල්කාරුවාට මෙහෙම මේ කියනවා හරි ගටිකාර. මෙතෙක් කල ඔය ඔබ මේ වගේ දේවල් කරානේ යන් කියලා. එහෙනම් යන් කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට එහෙනම් කෙසරේ අතහරින්න අපි යන් කියලා කියනවා. ඉතින් ආනන්ද දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරණවහන්සේ පෙන්වා දෙන්නේ. ආනන්ද මේ ගටිකාර කුඹල්කරුවත් ජෝතිපාල මානවකයත් කාශ්‍යප බුදුරණවහන්සේ ළඟට පැමිණියා. පැමිණලා බුදුරණවහන්සේට වන්දනා කරලා ගටිකාර කුඹල්කාරයාට පැත්තකින් වාඩි වුණා. ජෝතිපාල මානවක සතුටින් කතා බස් කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරණවහන්සේට ගටිකාර මේ කුඹල්කරුවා කියනවා ස්වාමීනි මේ මගේ ප්‍රිය සහායකයෙක් හොඳ යාළුවෙක් ධර්ම දේශනා කරනසේක්වා ස්වාමීනි. ඊළඟට මොකද ධර්ම දේශනා කරන්න ඊට පස්සේ ආනන්ද කාශ්‍යප බුදුරයන් වහන්සේ මේ ගටිකාර කුඹල්කරුවට ජෝතිපාල තරුණයාටත් ධර්ම කාරණා පැහැදිලි කරනවා. ධර්මයේ කියලා දෙනවා. ධර්මයේ ඉස්මතු කරලා පෙන්නනවා. ධම්මිය කතාවේ සන්දස්සේ සමාදාපේ සමුත්තේජේති මේ විදිහට දෙන්නටම ධර්මයේ කියනවා. ධර්මයේ කියලා බුදුරන් වහන්සේ නැගිටලා වඩිනවා භාග්‍යවතුන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා මේ කට්ටිය පිටත් වෙනවා. ඊට පස්සේ මේ ජෝතිපාල තරුණයා ගටිකාර කුඹල්කරුවට කියනවා යහළුව මිත්‍රය ඔබ මෙච්චර ධර්මය අහනවා නේද බුදුරන් වහන්සේගේ. ඔබට හිතෙන්නේ නැද්ද ගිහි ගේ නික්මන පැවිදි වෙන්න ඕනේ කියලා? ජෝතිපාල ඔබ දන්නේ නැද්ද? මිත්‍රමා ජෝතිපාල ඔබ දන්නේ නැද්ද? මගේ දෙමාපියෝ දැස් අන්ධ වෙලා ඉන්නේ. මං ඒ දෙමාපියන්ව පෝෂණය කරනවනේ. අකමැත්තෙන් එක්කරන් ගිය ජෝතිපාල මානවකයව. අකමැත්තෙන්. එක සැරයක් බණ අහලා කියනවා ගටිකාර කුඹල්කාරයාට ඔබ මෙච්චර බණ අහද්දි පැවිදි වෙන්න හිතුන්නේ නැද්ද? ඔන්න අහන ප්‍රශ්නේ. දැන් අර අකමැත්තෙන් ගිය ජෝතිපාල තරුණයා යහන්නේ මෙච්චර බණ අහද්දි මහාන වෙන්න හිතුන්නේ නැහැ ඔබට. මට මහාන වෙන්න හිතුන් ඔබ දන්නේ නැද්ද? මගේ දෙමාපියෝ දෙන්නා දැස් අන්ධයිනේ. ඇස් දෙක මන්දයි. ඉතින් මට ඒ දිනට උපස්ථාන කරන්න දෙපේ. ඔන්න බලන්න මේ දැන් ජෝතිපාල මානවක කියන්නේ කවුද? මේ විදිහට බුදුරන් වහන්සේගේ ධර්මය අහන්න බුදුරන් වහන්සේ දකින්න යන්න ප්‍රතික්ෂේප කරේ කවුද? අපගේ බුදුරජාණන් වහන්සේ කලින් ජීවිතේ. කොහොමද එහෙනම්? ඒ බෝධිසත්වයේ ගතිය. කොහොම බෝධිසත්වද ඊට කලින් බුද්ධ ශාසනේ ඊට කලින් ගොඩක් බුද්ධ ශාසනවලද කලින් ගොඩක් ඈත ඒවද නැහැ. අපේ බුදුරන් වහන්සේට කලින් බුද්ධ ශාසනේ පැවිදි වෙන්නේ. ධර්මයේ දැක්කද? නෑ. කවුද? බෝධිසත්වය. අපි ගැන කවර කතාවද නේ? අපි ඔකට තවත් කතන්දර දාන බෝධිසත්වයන්ට කියලා අපි අපිව සාධාරණී කරගන්න වෙන කරුණු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ ගටිකාර කුඹල්කරුවට කියනවා ගටිකාර මම නම් ගිහි ගියාට හැරලා පැවිදි වෙනවා. එතකොට ආනන්ද මේ ගටිකාර කුඹල්කරුවා ජෝතිපාල තරුණයා බුදුරණවහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි මේ මගේ යාළුවා ජෝතිපාල මානවකයා පැවිදි වෙන්න කැමතියි කියලා. ඉතින් බුදුරණවහන්සේ පැවිදි උපසම්පදාව ලබා දෙනසේක්වා කියලා. ඉතින් මේ කාශ්‍යප බුදුරණවහන්සේ ජෝතිපාල මානවකයා පැවිදි උපසම්පදා ලබා දෙනවා. පැවිදි උපසම්පදාව ලැබලා ඊටාම කෙටි කාලයක් යනකොට මේ භාග්‍යතුන් වහන්සේ මේ ඒ වේලංගක කියන ඒකේ වැඩ වාසය කරලා බරණැස නුවර චාරිකාවේ වඩිනා බුදුරජාණන් වහන්සේ. චාරිකාවේ වඩිනකොට ආනන්ද ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මේ බරණැස ඉසිපතන මිගදායේ. එතකොට එහි හිටිය කිචී කියලා කසී රට රජුරුව. භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ආවා. භාග්‍යතුන් වහන්සේ අඩිය කියලා ආරංචියට භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ආවා. සොඳුරු යානාවලින් නැගිලා මහා රාජාන භාවයෙන් යුක්තව බුදුරන් වහන්සේ බැහැ දකින්න ඇවිදින්න බුදුරන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩින කිකී රජුරෝ භාග්‍යවතුන් වහන්සේට නැත්නම් කාශ්‍යප බුදුරන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා.
දැන් කාශ්‍යප බුදුන් වහන්සේ දැහැමි කතාවෙන් සමාදම් කරනවා. කරුණු දක්වනවා. එතකොට එහෙම කිව්වට පස්සේ කිකී කියන රජුරු කාශ්‍යප බුදුරන් වහන්සේට කියනවා අනේ හෙට දිනේ මගේ ගෙදර මගේ වාඩිකාවේ දාන ඉවසනසේක්වා බිකු සංඝයා සමග. එන නිසද්ද ඉවසනවා. ඒ ආරෙම පිළිගත්තව දැනගත්තු රජුරුව පිටත් වෙලා හොඳට දානේ සකස් කරනවා. ඊට පස්සේ බුදුරන් වහන්සේ දානෙට වඩිනවා. දානිය හොඳින් පිළිගන්නනවා. භික්ෂු සංඝයාටත් බුදුරණවහන්සේට දානි වළඳනවා. වළඳලා අවසන් වුණාට පස්සේ ආනන්ද කාශ්‍යප බුදුරන් වහන්සේ ළඟට ඇවිදින්න මිටි අසුනක වාඩි වෙච්ච කිකී රජුරුව මෙන්න මේ වගේ කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කාලේ වස් කාලයේ මේ බරණැස නුවර වැඩ වාසය කරනසේක්වා අපට පුළුවන් භාග්‍යතුන් වහන්සේට හොඳට උපස්ථාන කරන්න. බුදුරණවහන්සේ කියනවා නෑ රජතුමනි මම වෙන ආරාධනාවක් පිළිගත්තා. දෙවෙනි වතාවෙත් කියනවා. තුන්වෙනි වතාවෙත් කියනවා. අපට හොඳට උපස්ථාන කරන්න පුළුවන් මේ වැඩෙන්න කියලා. නෑ රජතුමනි මම වෙන ආරාධනාවක් පිළිගත්තනේ. කිකී රජුරවන්ට භාග්‍යවතුන් වහන්සේට මෙහිම වස්වසන්න කියලා තියද ආරාධනා පිළිගත්තේ නෑ කියලා හිත කම්පාවටපත් වුණා. හිත දුම්නසටපත් වුණා. ධම්නසරපත් වෙලා බුදුරන් වහන්සේට මෙහිම පවසනවා. ස්වාමීනි මේ මටත් වඩා හොඳ උපස්ථාන කරන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කවුරු හරි ඉන්නවද? වහන්සේ කවුරු හරි ඉන්නවද? මටත් වඩා හොඳ උපස්ථාන කරන කෙනෙක්. ඒ අවස්ථාවේදී බුදුරන් වහන්සේ කිකී රජුරවන්ට මෙන්න මේ විදිහට පැහැදිලි කරලා පෙන්නනවා. අතිනුකෝ බන්තේ අඤ්ඤෝකෝච මයා උපට්ඨං කරෝති. අතිමහරජ වේලංගන් නාම ගාම නිගමෝ තත් ගටිකාරෝ නාම කුම්භකාරෝ. රජතුමනි මේ වේලංග කියන නියම් ගමක් තියෙනවා. එහි ගටිකාරක කුඹල්කරුවෙක් ඉන්නවා. තෝ මේ උපට්ඨායක ඔහු තමයි උපස්ථායක. අග්‍ර උපට්ඨායක ඔහු අග්‍ර උපස්ථායකයා. තුයංකෝ පණ මහරජ නමේ කස්සපෝ භගවා අන්නයාට ඔබට වගේ හිතුන්නේ නැහැ කියනවා. හිතෙන්නේ ඔබට වගේ දුම්නසක් ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔබට ඇති වුණානේ කම්පා වුණා නේද පිළිගත්තේ නැහැ කියලා. දුම්නසක් ඇති වුණා නේද බුදුරන් වහන්සේ ආරාධනා පිළිගත්තේ නැහැ කියලා. නයිදං ගටිකාර කුම්භකාරෝ නත්තිචන භවිස්සති. ඔය කාරණාව ගටිකාර කුඹල්කාරයාට වෙන්නේ නැහෙනේ. එහෙම දුම්නසක් කියන එක. ගටිකාරකෝ මහරජ කුම්භකාර බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ. මේ ගටිකාරය බුදුරන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝරත්නයේ සරණ ගියා. ගටිකාරකෝ මහරජ කුම්භකාරෝ පානාතිපාතෝ පට විරතෝ අදින්නාදානෝ පට විරතෝ. ප්‍රාණඝාතයෙන් වෙන් වුණා, සොරකමින්, වැරදි කාම සේවනී, බොරුවෙන්, මුසාවෙන් මේ මද්ද්‍රව්‍යෙන් වෙන් වුණා. ගටිකාරකෝ මහරජ කුම්භකාර බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාග. දැන් කලින් සරණ ගියා කිව්වා, පන්සිල් රකින්නවා කිව්වා. දැන් කියනවා බුදුරණවහන්සේ කිරේ අවිච්ඡප්පසාදයෙන් යුක්ත වුණා. ධර්මයේ අවිච්ඡප්පසාදයෙන් යුක්ත වුණා. සංඝයා කිරේ අවිච්ඡප්පසාදයෙන් යුක්ත වුණා. ආර්ය කාන්තේ සීලේ සමන්න ආර්ය කාන්ත හික්මීමෙන් යුක්ත වුණා. ආර්ය කාන්ත හික්මීමෙන් යුක්ත වුණා. ඔන්න එතකොට සෝතාපට්ටි අංගනේ කලින් සරණ ගියා. සරණ ගිහින් සිල් රැකිනවා. දැන් සෝතාපට්ටි අංග. ගටිකාරකෝ මහරජ කුම්භකාර දුක්ඛේන නික්ඛඩ්ඩෝ දුක්ඛ සමුදය නික්ඛඩ්ඩෝ දුක්ඛ නිරෝධ නික්ඛඩ්ඩෝ. මේ ගටිකාර කුඹල්කාරයා මේ දුකයි කියන කාරණාව, මේ දුකේ හට ගැනීම පිළිබඳව සැක රහිත වුණා. ඒ කියන්නේ සැක රහිත වුණා. නික්ඛංකෝ කියන්නේ සැක රහිත වුණා. ඒ කියන්නේ සත්‍ය වශයෙන්ම දුක, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිගාමී පටිපදාව නික්ඛංකෝ සැක රහිත වුණා. සත්‍ය වශයෙන්ම හම්බුණා. සෝතපන්නා කියන එකනේ සත්‍ය ඥානෙ. ගටිකාරකෝ මහරජ කුම්භකාරෝ ඒකබත්තිකම් බ්‍රහ්මචාරයෙන් සීලවා කල්යාණ ධම්මෝ. මේ ගටිකාරය මේ කුම්භකාරයා ඒකබත්තිකෝ එක වේලක් කෑම කන දැන් භික්ෂුන් වගේ කියන්නේනේ. බ්‍රහ්මචාරී බඹසර දකින සීලවා කල්යාණ ධම්මෝ. හික්මීම සිල්වත් වූ කල්යාණ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක්. ගටිකාරෝකෝ මහරජ කුම්භකාරෝ නික්ඛන්ත මනිසුවන්නෝ. අන්න ලස්සන කාරණාවක් තමයි මේ ගටිකාර කුඹල්කරුවා මේ රන් රිටි මුතුමැණික් ආදී අතහැරලා ඒ වගේ වෙන් වෙලයි වාසය කරන්නේ. ගටිකාරකෝ මහරජ කුම්භකාරෝ මේ ගටිකාර කුඹල්කරුවා මේ උදැල්ලකින් පස් අයින් කරපු, ඒ කියන්නේ උදළුවෙහිම අයින් කරපු කෙනෙක්. තමන්ගේ අතින් පොළොව විනාශ කරන එක නැතිද මේ උපසම්පදා සිල් රකින්නද? නෑ. මේ මොකක් එක්කද මේ තියෙන්නේ? මේ තියෙන්නේ පින්විතුනි අර ඒ හික්මීමේ ස්වභාවය. ශික්ෂාපද රකින්නව නෙමෙයි, හික්මීමේ ස්වභාවය.
මේ ඉවුරු වලින් කඩා වැටෙන මැටි අරගෙන, සත්තු බිදින මැටි අරගෙන අන්න ඒවා අරන් ගිහිල්ලා ඒ වගේ වලන් හදලා කැමති කෙනෙක් මෙන්න මේ ඉන්නවනම් හාල් හරි මුං හරි කඩල හරි මොන හරි ටිකක් දීලා ඊට සරලන මේ වාජනයක් අරන් යත්වා. දැන් අර විදියට විශ්ලේෂණ දෙකක් උත් නෙමෙයි කරන්නේ. මේවා අරන් යත්වා කැමති විදියට. ඔන්න ඔය විදිහටයි ජීවත් වෙන්නේ. ඒ ගටිකාර කුඹල්කරුවට වයස්ගත දැස් පේන නැති අම්මා දෙමව්පිය දෙන්නෙක් ඉන්නවා. මහරජා මෙන්න මේ කුඹල්කරුවා ඒ වගේම තමයි. පංචන්නං ඕරම්බාගෙන සංයෝජන පරික්ඛය මේ ඕරම්බාගේ සංයෝජන ප්‍රහාණය කළ ඕපපාතික ඕපපාතික අන්තරාපර නිබ්බාය යත්ත පරිනිබ්බාය අනාවත කියන්නේ ආයි මෙහෙට නොවන ස්වභාවයට යුක්ත වෙලා ඉන්නේ මේ ගටිකාර. මේ වගේ දෙයක් වුණා මහරජේ කාලෙමට. ඒ කාලෙක මේ වේහාලිංග කියන ගමේ මං වාසය කරා නියම් ගමේ. එතකොට මහරජා මං උදේ කාලේ පින්දපාතේ මේ කුඹල්කරුවෙක් ගෙදරට ගියා. එතකොට ගියට පස්සේ මං එතකොට ගෙදර හිටියේ කුඹල්කරුවගේ දෙමාපියන්, දැස් නොපෙනෙන දෙමාපියන්. මං ඇහුවා එයාලගෙන් මේ භර්ගවයන් කොහෙද ගියේ? ඒ කියන්නේ මේ ගටිකාරයා කොහෙද ගියේ කියලා ඇහුවා. ස්වාමීනි ඔබ වහන්සේගේ උපස්ථායක බැහැරට ගියානේ. අනේ ස්වාමීනි නමුත් මේ අර ගේ ඇතුලේ තියෙනවා මුට්ටියේ බත් එයාගේම ව්‍යංජන තියෙනවා වෙනම. අනේ ස්වාමීනි බෙදාගෙන වළඳනු මැනව. ඒ අවස්ථාවේදී මහරජා මං කුස්සියට ගිහිල්ලා ගෙට ගිහිල්ලා බත් බෙදාගෙන ඒ ව්‍යංජන බෙදාගෙන අසුනක වාඩි වෙලා මං ඒක වැළඳුවා. එතකොට මහරජා මේ කුඹල්කරයන්ගේ මව්පියන්ට මෙහිම හිතුණා. මොකද හිතුනේ? මව්පියන් විතර කුඹල්කරුවා ආවට පස්සේ කුඹල්කරුවා කියන්නේ කටිකාර අහනවා අම්මලාගේ දෙමාපියන්ගේ අමේ මේ තාත්තේ මේ බත් ව්‍යංජන මේ කෝ කියලා අහනවා. කවුද අරන් ගියේ? මේ බත් ව්‍යංජන කවුද අරන් ගියේ කියලා අහනවා. මේ බත් ව්‍යංජන පුතේ අරගෙන ගියේ අරහත් සම්මා සම්බුදු කාශ්‍යප සම්මා සම්බුදුරන් වහන්සේනේ. දානි බෙදාගෙන වළඳලා මේ ඔය දානි බෙදාගෙන ගියේ මහා ගටිකාර කුම්භකාරා. මෙන්න මේක ඇහුණට පස්සේ මේ උට හිතෙනවා ලාභාවත මේ සුලද්ධං මත මේ යස්ස මේ කස්සපෝ භගව අරහං සම්මා සම්බුද්ධෝ එවං අභිවිසත්තෝ අතකෝ මහරජ ගටිකාර කුම්භකාරෝ අද්ද මාසං පිටිසුඛං නවිජ්ජති. මොකද වුනේ? මේ විදිහට කිව්වට පස්සේ දෙමාපියෝ මේ ගටිකාර කුඹල්කරුවට හිතුණා මට පුදුම ලාභයක් නේ, මට පුදුම ලැබීමක් නේ. මේ මම කෙරෙහි බුදුරන් වහන්සේගේ තියෙන විශ්වාසය මේක නම් අසාමාන්‍යයි. බුදුරන් වහන්සේ මගේ ගෙදරට ඇවිදින්න මගේ ගෙදර තියෙන දානෙට මේ වළඳතුල් තියෙන මුට්ටි වල තියෙන බෙදාගෙන දානෙ වළඳලා ගිහිල්ලානේ. පුදුම විශ්වාසයක් නේ මා කෙරෙහි බුදුරන් වහන්සේට තියෙන්නේ කියලා මේ සතුට මේ ප්‍රීතිය සති දෙකක් මුළුල්ලේ ප්‍රීතිය පහ වෙනතෝ තිබ්බා කියනවා. අප්‍රමාණ ප්‍රීතියකින් වාසය කරා කියනවා. ඔවුන්ගේ දෙමාපියනොත් සතියක් මුළුල්ලේ ප්‍රීතියෙන් වාසය කරා කියනවා. කුඹල්කාරයා සති දෙකක් මුළුල්ලේ ප්‍රීතියෙන් වාසය කරා. කොහොමද මේ බුදුරන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයාගේ හිතීම සහ බුදුරන් වහන්සේගේ ස්වභාවය? එච්චර විශ්වාසයි. දැන් බුදුරන් වහන්සේ අර දෙමාපියෝ කිව්වට පස්සේ ගිහිල්ලා ගෙදර තියෙන එක පිළි අරගෙන වළඳලාගෙන යනවා. ඒක කියලා බෙදාගෙන වළඳ අරන් යනවා. දැන් එතකොට ඔන්න ශික්ෂාපද කියන කාරණාවක හොඳට හිතලා බලන්න පුළුවන් මොකද්ද මේ බුදුරන් වහන්සේ පනෝප ශික්ෂාපද සහ මේ ප්‍රතිපදාව හික්මීමේ ප්‍රතිපදාව කියන එකත් එක්ක. ඊළඟට ඒ මහරජා ඒ වගේම මේ මම ඒ කාලේ වැඩ වාසය කරනකොට උදේ කාලේ මම ආයෙ පින්නපාතේ ඒ ගෙදරට යන වෙලාවට කුඹල්කරුවා හිටියේ නෑ. කොහෙද කියලා ඊට පස්සේ අනේ ස්වාමීනි බහැරකට ගියා. මේ වහන්සේගේ උපස්ථායකයා. එහෙම ඒ කියන්නේ හන්දකෝ නුකෝ අයං බග්ග ගතෝති නික්ඛන්තකෝ භගව ඔබගේ උපස්ථායකයා ගෙදර නෑනේ. අන්න ගේ ඇතුලේ තියෙනවා දැන් අතර බත් ව්‍යංජන බෙදාගෙන වළඳන්න කිව්වා. මෙතන තවත් මොන හරි අපි කියන්නේ බත් නැතුව මේක කියන්නේ මොන හරි ඒතර කොමු සහ ව්‍යංජන කියන අපිට දහන්නේ වර්ගයක් කියලා. ඒ වගේ මොන හරි හදලා තියෙනවා. ගිහිලා බෙදාගෙන වඩින්න කියනවා. ඉතින් දානි බෙදා ගන්නවා බුදුරන් වහන්සේ කාශ්‍යප බුදුරන් වහන්සේ බෙදාගෙන වළඳලා වඩිනවා. ඊළඟට කුඹල්කරුවා ඇවිල්ලා අහනවා අම්මේ තාත්තේ කෝ මේ මගේ තිබිච්ච මේ ව්‍යංජන මේ කොමු මේ සැලිය තිබිච්ච කෝ කියලා අහනවා. අනේ පුතේ අර භාග්‍යව බුදුරන් වහන්සේ ඇවිදින්න බෙදාගෙන වළඳගෙන ගිහින් වැඩියනේ. බෙදාගෙන නැතන් වැඩියනේ. වළඳලා අසුරෙන් නැගිටලා වැඩියනේ.
කුඹල් කරුවට හිතුණා මට නම් පුදුම ලාභයක්. බුදුරජාණන් වහන්සේ මට මනා ලැබීමක් මම කෙරෙහි පුදුම විශ්වාසයක් නේ බුදුරජාණන් වහන්සේට තියෙන්නේ කියලා අසාමාන්‍ය ප්‍රීතියක් අසාමාන්‍ය සතුටක් මේ කුඹල් කරුවා වින්දා රජතුමනි. මේ කියලා අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මොකද රජතුමාට කියනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ රජතුමාට කියනවා මාව විශ්වාස කරන්න. ඒ ප්‍රීති සුඛයෙන් ඒ අසාමාන්‍ය සැපයෙන් ගටිකාර කුඹල් කරුවා හති දෙකක් මුළුල්ලේ වාසය කරා. දෙමාපි හතියක් මුළුල්ලේ වාසය කරා. මහරජය ඒ ගමේ මම වාසය කරනකොට මං ගන්ධකුටියමයි ගන්ධකුටිය තෙමිනවා එතකොට. ඉතින් මම භික්ෂුන් වහන්සේලාට ගිහිලා කිව්වා භික්ෂුන් වහන්සේලාට මම කියනවා මෙහි කිව්වා මෙහෙම ගටිකාර කුඹල් කරුවාගේ නිවසේ හැවිල්ලලා තියෙන තනකොළ අරන් ඉන්න කියනවා. තුන තනකොළ අරගෙන එන්න මේ මගේ කුටිය තෙවෙනවා. ඊට පස්සේ එහෙමයි කියලා ගටිකාර කුඹල් කරුවාගේ නිවසේ හැවිල්ලන කියන්නේ නිවසේ හැවිල්ලන තනකොළ නැහැ. නමුත් ඔහුගේ අලුතෙන් තියෙනවා මේ හදපු ශිල්ප ශාලාවක් වගේ එකක්. අන්න ඒකේ නම් තියෙනවා. ඊළඟට බුදුරණවහන්සේ කියනවා එහෙනම් ඒකෙන් අරන් එන්න කියනවා ගිහිල්ලා. එතකොට මහරජ මේ කුඹල් කරුවාගේ ගෙදරට කුඹල් කරුවාගේ ශිල්ප ශාලාවේ තනකොළ ටික භික්ෂුන් වහන්සේලා ගන්නවා. මොකටද බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය තෙමිනවා. ඒ අවස්ථාවේ ගටිකාර කුඹල් කරුවාගේ මව්පියෝ කියනවා ඔය ශිල්ප ශාලාවේ තියෙන තනකොළ කවුද ගන්නෙ? ඔය වහලා තියෙනව කවුද ගන්නෙ? අපි භික්ෂුන් වහන්සේලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය තිබෙනවා. ඉච්චරයි කියන්නේ. ඊළඟට කියනවා එහෙමනම් අරගෙන යන්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටිය තිබෙනවා නම් ඒක වහන්න ඕව අරගෙන යන්න කියනවා. බලන්නකො මේ ඒ සතුට ඒ අසාමාන්‍ය ප්‍රීතිය දැන් සාමාන්‍යයෙන් තමන්ව තෙමෙනවා. තමන්ගේ ගෙදර තෙමෙනවා. අරගෙන යන්න කියන බුදුරජාණන් වහන්සේට. ඊට පස්සේ එහෙම කිව්වට පස්සේ අරගෙන යනවා මේ භික්ෂුන් වහන්සේලා අරගෙන ගියාට පස්සේ කුඹල් කරුවා එනවා කටිකාර එනවා. කටිකාර ඇවිදලා අහනවා මොකක්ද අහන්නේ? අම්මලාගෙන් අහනවා කෝ අම්මේ තාත්තේ මේ තිබිච්ච මේවා කෝ කියලා අහනවා. තනකොළ ටික වහලා තිබිච්ච දේවල් කෝ කියලා අහනවා. ඊළඟට දැන් මෙතන අර අම්මලා කියන්නේ බන්තේ භද්‍ර මුඛානි කියන්නේ අර වික්ෂූන්ට කියනවා හරත බන්ත ස්වාමීනි සොඳුරු භද්‍ර මුඛානි කියන්නේ ඒ කියන්නේ හරිම අනේ මට අපට ඒ කියන්නේ සොඳුරු මුව මඩලක් ඇති ස්වාමීනි ඕව අරගෙන යන්න කියනවා. එහෙම කතා කරන්නේ. කොච්චර සද්ධාවක්. තමන්ගේ ගේ තෙවෙනවා. තමන් ඉන්න තැන තෙවෙනවා. බුදුරණන් වහන්සේගේ විශ්වාසය අන්න බුදුරණන් වහන්සේට මේ ගන්ධ කුටිය තෙමෙනවා කියලා භික්ෂුන් වහන්සේලා අරගෙන ගියා කියලා ගටිකාරට කියනවා. ඒ අවස්ථාවේ ගටිකාර කුඹල් කරුවාට හිතෙනවා මට නම් ලාභයක්මයි. ලාභවත මේ සුලද්දන්වත මේ යස මේ කස්සප භගව අරහන් සම්මා සම්බුද්ධ භාග්‍යතුන් වහන්සේ මාව පුදුම විශ්වාසයක් කරනවානේ. අතකෝ මහරජා ගටිකාර කුඹකාරයා අඩ මාසයක් මුළුල්ලේම ඒ ප්‍රීතියෙන් යුක්තව හිටියා. දෙමාපියෝ සතියක් මුළුල්ලේ ප්‍රීතියෙන් යුක්තව හිටියා. ඒ වගේම තමයි මේ ගටිකාර කුඹල් කරුවා ඒ 3 මාසේ කියන වහින මාසේ 3ම ඒ ශිල්ප ශාලාවට වලාකුළු වලින් ආවරණය වුණා. වැස්සෙන් ඒ ශිල්ප ශාලාව තිබුණේ. ඇයි? ආශ්චර්ය අදහස් ආශ්චර්ය උත්තමීකට ආශ්චර්ය සිතුවිලි ආශ්චර්ය හැඟීම් සබහදාමත් ආශ්චර්ය වෙනවා. වහිනවා. ගටිකාරය කුඹල් කරුවාගේ ඒක තෙමින්නේ. ඇයි? අර අසාමාන්‍ය හිතවිලිනේ. එහෙම හිතවිලි කාටවත් ආශ්චර්ය වෙනවද? අර ආශ්චර්ය උත්තමීකට කරණේව අන්නේ දින ආශ්චර්ය වෙනවා. 3 මාසෙ මුළුල්ලේම ඒ කුඹල් කරුවාගේ වහලේ එතන වැස්සෙන් තෙමුන්නේ. අන්න ඒ වගේ කෙනෙක් මහරජා කුඹල් කරුවා ගටිකාර කියන්නේ. ඒ අවස්ථාවේදී රජතුමා කියනවා අතකෝ ආනන්ද කිකී කාසී රාජා මේ කිකී කියන කාසී රජතුමා කාශ්‍යප බුදුරන් වහන්සේට මෙන්න මේ විදිහට කියනවා. මොකද්ද? ස්වාමීනි ඒ ගටිකාර කුඹල්කාරයාට ලැබීමක්මයි ලාභයක්මයි ඔහුට නම් මනා ලාභයක්මයි කියලා
කිකී රජුරෝ කියනවා. ඉතින් මේ කිකී රජුරෝ ගටිකාර කුඹල්කාරයාට හොඳට මේ පෙළ මේ බියලට ලද හොඳ හාල් මේ ගල් 500ක් ඒ වගේම ඊට අවශ්‍ය ව්‍යංජන හදන්න පුළුවන් ද්‍රව්‍ය ඔක්කොම ටික රාජපුරුෂයෝ අති කුඹල්කාරුවා වෙත යවුවා. එහෙම යවුවට පස්සේ අහනවා ගටිකාර ස්වාමීනි මේ කිකී රජුරෝ මේ ගටිකාරට ඇවිදලා කියන මේ කිකී රජුරෝ මෙන්න මේ දේවල් ඔබට දෙන්න කියලා කිව්වා. මේ ද්‍රව්‍ය ඔබට දෙන්න කියලා කිව්වා. ඊළඟ ඔබ පිළිගන්න කියලා කියනවා. ගටිකාර කුඹල්කරුවා කියනවා රජතුමාට තියෙන බොහෝ වැඩ කටයුතු. බොහෝ කරන දේවල් තියෙනවා. ඒ නිසා අපට ඔයගින් වැඩක් නැහැ. ඔක රජතුමාටමයි හොඳ කියලා එව්වා අහපව් යවුවා. ආනන්ද ඔබට මෙහෙම හිතෙනවා ඇති නේද? ඒ කාලේ කවුද ජෝතිමාල මානවකයා එහෙම කියලා හිතෙනවා ඇතිනේ. ඒ කාලේ ආනන්ද ওই ජෝතිපාල මානවකයා කියලා කිව්වේ මමනේ. ඒ කාලේ ජෝතිපාල මානවකයා කවුද? මම. ඉතින් මෙන්න මේ කාරණ හතුටින් ආනන්ද ස්වාමීන් වහන්සේ අනුමෝදන් වුණා. එතකොට බලන්නේ ළඟම බුද්ධ ශාසනය පැවිදි වුණා අපගේ බෝධිසත්වයෝ. පැවිදි වෙච්ච හැටි. ඒකනේ අර සංයුත්තිනිකායෙම ගාථා වගේ එක තියෙන්නේ. ගටිකාර බ්‍රහ්ම රාජය ඇවිදිලා බුදුරන් වහන්සේක සාකච්ඡා කරනකොට පරණ යාළුව දෙන්නෙක් හම්බුණා කියලා තියෙන්නේ. ඒක තමයි ගටිකාර සූත්‍රය. ඉතින් අද තව වෙලා තියෙන නිසා අපි රට්ටපාල සූත්‍රයත් සාකච්ඡා කරමු. ඊළඟට තියෙන්නේ රට්ටපාල සූත්‍රය. මේකත් අපි මං හිතන්නේ නිතර අහලා තියෙන එකක්. හරි ලස්සනයි. රට්ටපාල සූත්‍රය ඒකත් පැහැදිලි කරන ඒවම් මේ සුතං මම මෙම්මයි ඇහුවේ කියලා ආනන්ද මහරහතන් වහන්සේ ධර්ම සංගායනාවට යොමු වෙච්ච රහතන් වහන්සේට ඉදිරිපත් කරනවා තමන් අහගත්ත දෙයක්. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරේ කුරුසු චාරිකා චරමානෝ. භාග්‍යවතුන් වහන්සේ මේ කුරු ජනපදයේ චාරිකාවේ යමින් වැඩ සිටියේ. යන ගමන් තුල්ලකොට්ටිත කියන කුරුවැසියන්ගේ ගම්මානයට වැඩියා. ඒ තුල්ලකොට්ටිත ගම්මානී බ්‍රාහ්මණ ගෘහපතියන්ට මෙන්න මේක අහන්න ලැබුණා. මොකද්ද අහන්න ලැබුණේ? සමනෝ කලබෝ ගෝතමෝ ශාක්‍ය පුත්තෝ ශාක්‍ය කුලෝ පබ්බජිතෝ මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙලා මහත් භික්ෂු සංඝයා සමග මෙහෙට ඇවිදලා තියෙනවා. ඒ උත්තමයන් වහන්සේ දේශනා කරන ධර්මය අතිම සුන්දරයි. ඒ වගේ මේ උත්තමයන්ගේ ගැන මේවා කීර්තිරාවයක් තියෙනවා. අරහන් සම්මා සම්බුද්ධ විජයචරණ සම්පන්න ආදී වශයෙන් ඒ ධර්මයේ මුලැමැදාග පිරිසුදු අර්ථ සහිත ව්‍යංජන සහිත නිවන් මාර්ගටම හේතු වන්නා වූ ධර්මයකුයි දේශනා කරන්නේ. ඉතින් අපටත් මේ බුදුරයන් වහන්සේ දකින්න යන්නට ඒක හොඳයි කියලා ඒ අයට හිතුණා. හිතිලා ඒ තුල්ලකොට්ටිත ගමේ බ්‍රාහ්මණවරු ගෘහපතිවරු බුදුරන් වහන්සේ ළඟට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ ළඟට වන්දනා කරලා සමහර කට්ටියක් වාඩි වුණා. සමහර කට්ටිය සතුටු වෙලා වාඩි වුණා. සමහර කට්ටියක් නිකම්ම ගිහිල්ලා වාඩි වුණා. ඉතින් මෙන්න මෙහෙම හිටපු සමහර කට්ටිය නම් ගොත් කතා කරලා වාඩි වුණා ගිහිල්ලා. මේ විදිහට ආපු මේ තුල්ලකොට්ටිත කියන ගම්වාසීන් බ්‍රාහ්මණවරුන්ට බුදුරන් වහන්සේ දැහැමි කතාවෙන් සතුටු කෙරෙව්වා. සමාදම් කෙරෙව්වා. ඒ අවස්ථාවේදී මේ තුල්ලකොට්ටිත ගමේ ප්‍රධාන සිටුවරයාගේ පුත්‍රයාත් හිටියා. ඒ තමයි රට්ටපාල තරුණ කුමාරයා. රට්ටපාල තරුණ කුමාරට මෙහිම හිතුණා. මොකද්ද රට්ටපාල මේ තරුණ කුමාරයාට හිතුනේ? අතයතකෝ භගවා ධම්මං දේශේති නයිදං සූකරං අගාරං අජ්ජවතතා ඒකාන්ත පරිපුන්නං ඒකාන්ත පරිසුද්ධං සංකලික්කිතං බ්‍රහ්මචර්යං චරතු යන්නුනාහං කේසමස්සෝ හරිත්වා කාසායං වත්තානි අච්ඡාදිත්වා අගාරස්මානගාරයන් පබ්බජයන්ති. මොකද හිතෙන්නේ? මේ ගටික මේ රට්ටපාල ස්වාමීන් කුමාරයාට හිතෙනවා මේ භාග්‍යතුන් වහන්සේ මේ ආකාරයෙන් ධර්ම දේශනා කරා. නොඑක ආකාරයෙන් ධර්ම දේශනා කරා. ඒකාන්තයෙන් මේ ධර්මය නම් පිරිසිදුයි. මේක හරියට මේ සංකයක්. ඒ කියන්නේ නිසග්ගෙඩිය. ඒක හරියම පිරිසුදු දෙයක්. මේක මේ සංකයක් බඳු මේ නිවන් මාගෙහි මේ නිවීම හැසිරෙන්නට නම් මේ මාර්ගයේ හැසිරෙන්න නම් මේ ගිහි ජීවිතයේදී නම් අමාරුයි. කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අපහසු දෙයක්. ඒ නිසා මං කේස් ට්‍රැවල් බාලා පැවිදි වෙන එකයි හොඳ කියලා පැවිදි වෙන්න හිතුණා. එක සැරේයි බණ ඇහුවේ. පැවිදි වෙන්න හිතුණා.
දැන් අපි යසකුල පුත්‍රයා ගැන කතා කරා ඊයේ මජ්ක්‍ධිම මහා වග්ගපාළියේදී ඒ යාළුවන්ට හිතිච්ච හැටි. දැන් ඊළඟට අර ජෝතිපාල මානවකයාට බණපදයක් අකමැත්තෙන් ගිහිල්ලා බණ අහලා හිතිච්ච හැටි. දැන් රට්ටපාල කුමාරට හිතිච්ච හැටි. පැවිදි වෙන්න අදහස ආව හැටි. බලන්න මේ දහම ඇතිම තුල උතුල ඇති වෙන හැඟීම. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දහමි කතාවෙන් කරුණ දක්වලා සමාදන් කරලා ඒ තුල්ල කොට්ටිත ගමේ වැසියෝ ඒ කට්ටිය ගියාට පස්සේ රට්ටපාල කුමාරයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් විදියකින් ධර්මයේ දේශනා කළේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීය අවබෝධ කරගන්න එක නම් ලේසි වැඩක් නෙමෙයි මේ ගිහි ගෙදර ඉඳලා. ඒ පිරිසිදු වූ බඹසර රකින්න ඒ කියන්නේ නිවන් මඟ වඩන්න පුළුවන් එකක් නෙමෙයි ලේසියෙන් මෙතන ඉඳලා. අනේ ස්වාමීනි මට භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදා ලබා දෙනසේක්වා. අහනවා මේ අවස්ථාවේදී බුදුරන් වහන්සේ අනුඤ්ඤාතෝ සිපනතං රට්ටපාල මාතාපිතෝ යගරස්ම අනගාරයන් පබ්බාජයති. ඔබට දෙමාපියන්ගෙන් අවසර තියෙනවද පැවිදි වෙන්න? නකෝ බන්තේ ස්වාමීනි නැහැනේ දෙමාපියන්ගෙන් අවසර මට නකෝ රට්ටපාල හතාගතෝ රට්ටපාල දෙමාපියන්ගෙන් අවසර නැතුව මම පැවිදි කරන්නේ නැහෙනේ. සෝහම් බන්තේ කතා කරිස්සාමි. එතම එහෙනම් ස්වාමීනි මං අම්මලා තාත්තලාගේ දෙමාපියන්ගෙන් අවසර අරගෙන ඉන්නම් කියලා අන්න රට්ටපාල කුමාරයා යනවා. ඉතින් රට්ටපාල කුමාරයා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ගිහිල්ලා දෙමාපියන්ට මෙහෙම කියනවා අම්මට තාත්තටයි. අම්මේ තාත්තේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොඑක ආකාරයෙන් ධර්මයේ දේශනා කරා. ඒ ධර්මය හරිම සුන්දරයි, හරිම පිරිසිදුයි, අර්ථ සහිත ධර්මයක්. ඒ නිවන් මඟ හැසිරෙන්න, ඒ ධර්මය අවබෝධ කරගන්න ඒකට මේ ගිහි ජීවිතේ නම් පහසු දෙයක් නෙවෙයි. අනේ නිසා අම්මේ තාත්තේ මට මේ ගිහි රැවුල් බාලා ගිහි ජීවිතය අතහැරලා පැවිදි වෙන්න අවසර දෙන්න කියලා ඉල්ලනවා අම්මගෙන් තාත්තගෙන්. රට්ටපාල කුමාරයාගේ දෙමාපියෝ කියනවා දරුව නුඹ තමයි අපේ එකම දරුවා. නුඹ තමයි අපේ ප්‍රියමනාප අපි හොඳට ඔබව ඇතිදැඩි කළා. සුවසේ පෝෂණය කළා. උඹට කිසි දුකක් දුන්නේ නැහැ දරුවා අපි. රට්ටපාල පුතේ නුඹ හොදින් කන්න බොන්න සිත්තලවාගෙන වාසය කරන්න. මේ කාමයන් මේ ජීවිතේ තියෙන දල් පරිභෝග කරන්න. හොඳට පින්දහම් කරන්න. පිනෙන් සතුටු වෙන්න. ගිහි ජීවිතය ඇලී වාසය කරන්න. නුඹට ගිහිගේ අතහැරලා පැවිදි වෙන්න නම් අපි අවසර දෙන්නේ නැහැ. අපේ මරණයේදී වුණත් අපි කැමති නෑ නුඹව දාලා යන්න. එහෙම එකේ අපි කොහොමද නුඹට පැවිදි වෙන්න අවසර දෙන්නේ? ඔබ මේ හොඳට මේවා සැප සම්පත් දෙමින් පින්දහම් කරගෙන ඉන්න කියනවා. දෙවෙනි වතාවෙත් දෙමාපියන්ට කියනවා අම්මේ තාත්තේ මම බුදුරන් වහන්සේගේ ධර්මය ඇහුවා. මේ ධර්මය හරිම සුන්දරයි, හරිම පිරිසිදුයි. මේ ධර්මය අවබෝධ කරන් නිවන් මඟ පුරුදු කරන්න ගිහිගේ ඉඳලා නම් කරන එක ලේසි වැඩක් නෙමෙයි. අනේ අවසර දෙන්න අම්මි කියනවා. ඒ අවස්ථාවේ ප්‍රතික්ෂේප කරනවා. තුන් වතාවක් කියනවා. තුන් වතාවෙන් ප්‍රතික්ෂේප කරනවා. අපි මරණිදිවත් කැමති නෑ නුඹව දාලා යන්න කියනවා. තුන් වතාවෙදිම කියනවා ඔබ මේ ධනිය පාවිච්චි කරලා පින්දහම් කරන හොඳ සතුටින් වාසය කරන්න කියනවා. ඒ අවස්ථාවේදී දෙමාපියන් පැවිදි වෙන්න අවසර දෙන්නේ නැති බව දැනගත්තා. දැනගත්තට පස්සේ අතකෝ රට්ටපාල කුලපුත්තු මාතාපිතු පබ්බජිත මේ දෙමාපිය අවසර දෙන්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ රට්ටපාල කුමාරයා කිසිම දෙයක් කතා කරන්නේ නැතුව බිම කිසි දෙයක් අතුරන්නේ නැතුව එහෙමම බිමට ඇදගෙන වැටිලා එයා කියනවා එක්කෝ මම මැරිලා යනවා නැත්තම් පැවිදි වෙනවා වෙන මොකුත් මං කරන්නේ නැහැ. ඉදෙහෙව මරණං භවිෂති. මෙතන මගේ මරණය වේවා නැත්තම් මගේ පැවිද්ද වේවා. රට්ටපාල කුමාරයාගේ දීමාපියෝ කියනවා අනේ පුතේ නුඹ අපේ එකම දරුවා. නුඹ අපි හොඳට ආරක්ෂා සහිතව සපපහසු දීලා සුවසේ ඇතිදැඩි කළා. අනේ පුතේ අපි නුඹට කිසි දුකක් දුන්නේ නැහැ. පුතේ ඔබ එන්න හොඳින් කන්න බොන්න, හොඳින් සිත්තලව වාසය කරන්න, කාමභෝගී පරිභෝග කරන්න, පින්දහම් කරන්න, ගී ජීවිතය ඇලී වාසය කරන්න. ඔබට නම් අපි අවසර දෙන්නේ නැහැ. පැවිදි වෙන්න අපේ මරණින්වත් අපි ඔබව දාලා යන්න කැමති නැහැ. ඉතින් කොහොමද අපි අවසර දෙන්නේ? අර බිම දිගා වෙලා කිසි දෙයක් කතා නොකර ඉන්න. නිස්සද්දව කතා කරන්නේ. එහෙම කියද්දි නිස්සද්දයි. දැන් මුකුත් කියන්නේ නිස්සද්දව ඉන්නවා. දෙවෙනි වතාවෙත් කියනවා ඒත් නිස්සද්දයි. තුන්වෙනි වතාවෙත් කියනවා ඒත් රට්ටපාල කුමාරයා නිස්සද්දයි. ඒ අවස්ථාවේදී රට්ටපාල කුමාරයාගේ දෙමාපියන්ට හිතෙනවා
දෙමාපියෝ යාළුවන් කරා යනවා. රට්ටපාල කුමාරයා ගිහිල්ලා කියනවා යාළුවන්ට පුතේ අපේ පුතා මෙන්න මෙහි බිම වැටලා ඉන්නවා කන්නේ බොන්නේ නැතුව ඉන්නේ. ඉතින් අනේ පුතේ ඇවිදලා නුඹලා මේ අපේ පුතාට කියන්නකෝ අපි මෙච්චර ප්‍රියමනාප හද පුතා අපි පැවිදි වෙන්න යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ හොඳට කාලා බීලා පින්දහම් කරගෙන ඉන්න කියලා කියන්නකෝ කියනවා. රට්ටපාල කුමාරයාගේ යාළුවෝ ටික ඇවිදිලා රට්ටපාල කුමාරයාට කියනවා යහළුව නුඹේ දෙමාපියෝගේ එකම දරුවා නුඹ ප්‍රියමනාපු එකම දරුවා නුඹ සුවසේ ඇතිදරි කළ එකම කෙනා නුඹ ඔබට හොඳට කිසිම දුකක් දුන්නේ නැහැ නුඹ මේ ගිහි ගෙදර සිත් හලවාගෙන වාසය කරන්න කණ්ඩ බොණ්ඩ සැප සම්පත් විඳින්න පින්දහම් කරන්න ඔබගේ දෙමාපියන් ඔබට අවසර නම් දෙන්නේ නැහැ ඒ නිසා ඔබගේ දෙමාපිය ඔබගේ මරණින්වත් ඔබ දාලා යන්න කැමති නැහැ ඒ නිසා පැවිදි වෙන්න අවසර දෙන්නේ නැහැ ඒ නිසා ඔබ මේ වගේ කටයුතු කරන්න කියලා කියනකොට කුමාරයා නිස්සද්දයි යාළුවෝ කියද්දි නිස්සද්දයි දෙවෙනි වතාව කිව්වා ඒත් නිස්සද්දයි තුන්වෙනි වතාව කිව්වා ඒත් නිස්සද්දයි රට්ටපාල කුමාරයාගේ යාළුවෝ දෙමාපියෝ ළඟට ගිහිල්ලා කියනවා මෑණියනි මේ රට්ටපාල කුමාරයා එක්කෝ මේක මරණීය සිද්ධ වෙවි නැත්තම් පැවිදි වෙවි කියලානේ බිම ඇතිරුනේ යම් හේකින් රට්ටපාල කුමාරයා ගිහිගේ අතහැර පැවිදි වෙන්න අවසර දුන්නොත් නුඹලා එතකොට ඔහුගේ මරණයක් සිද්ධ වෙන්නේ නැහැ හැබැයි අවසර දුන්නේ නැතිනම් ඔහුගේ මරණය තමයි සිද්ධ වෙන්නේ හැබැයි ඔබ ගිහිගේ අතහැරලා පැවිදින්න අවසර දුන්නොත් ඔබට යම් කිසි මොහොතක එයාව දකින්න පුළුවන්. ගිහිගේ අතහැරලා පැවිදි වෙලා බුදු මේ ශාසනයේ මේ ශ්‍රමණත්වයේ හිතලව වාසය කරන්න බැරි වුණොත් එහෙම ආයේ එන්නේ කොහෙටද? ආපහු එන්නේ මෙහෙටමනේ. ඉතින් රට්ටපාල කුමාරයාට ඒ නිසා අවසර දෙන්න කියනවා පැවිදි වෙන්න. එහෙම කිව්වට පස්සේ දෙමාපියෝ කියනවා රට්ටපාල කුමාරයාගේ යාළුවන්ට එහෙනම් අපි අවසර දෙන්න. හැබැයි පැවිදි වෙලා අපි ඉදිරියේ නිතර පෙනී ඉන්න ඕනේ. නිතරම එන්නට ඕනේ අපි ඉදිරියට කියලා දෙමාපියන්ට කියනවා. එතකොට දෙමාපියෝ යාළුවන්ට කියනවා. ඒ අවස්ථාවේදී යාළුවෝ ගිහිල්ලා රට්ටපාල කුමාරයාට කියනවා යහළුව අන්න ඔබගේ දෙමාපියෝ ඔබව පෝෂණය කරපු ඇතිදැඩි කරපු දුක් මහන්සිලා හදාගත්ත සැප දුන්න දෙමාපියෝ නුඹට ගිහිගේ නික්මිලා පැවිදි වීම අවසර තියෙනවා. අවසර ලැබුණා. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ තමයි නිතරම දෙමාපිය ඉදිරියේ පෙනී සිටින්න ඕනේ කියලා කිව්වා. ඒ අවස්ථාවේදී දුර්වල වූ කය දුර්වල දැන් දවස් කීපයක්ම කෑම නැහැ, මුකුත් නැහැ, කතා නැහැ. දවස් කීපයක්ම දුර්වල වෙලා හිටපු රට්ටපාල කුමාරයා ශරීර දුර්වලතාවය හදාගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට වැඩම කරා. භාග්‍යවතුන් වහන්සේට ගිහිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දෙමාපියන්ගේ අවසර ලැබුණා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පැවිදි උපසම්පදා ලබා දෙනසේක්වා. අතකෝ ආයස්ම රට්ටපල උට්ටායසන භගවන්තං අභවජිත පදක්කිනං කତ୍වා සේනාසනස පතචිවරං ආදාය චුල්ල මේ පැවිදි උපසම්පදාව ලබා දෙන්න කියලා ඊළඟට පස්සේ පැවිදි උපසම්පදාව ලබා දෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේත් රට්ටපාල දැන් මේ ස්වාමීන් වහන්සේ මේ පැවිදි වෙලා ඊටාම කෙටි කාලයක් තමයි ඒ ගමේ වාසය කරන්න ලැබුණේ. සවැත් නුවරට වැඩියා. සවැත් නුවරට වැඩලා ජේතවනාරාමයේ වැඩ වාසය කළා. ඉතින් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ අතකෝ ආයස්ම රට්ටපාල ස්වාමීන් වහන්සේ හුදකලාව මේ අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුක්තව වාසය කරන්නට යෙදුණා. අප්‍රමාදව කෙලෙස් තවන වීරියෙන් යුක්තව වාසය කරපු මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ උතුම් අරහත්ත්වයට පත් වුණා. ගිහිගේ අතහැරෙන්නේ යමකටද ඒ දෙයට හැමිනියා. අරහත්ත්වයට පත් වුණ බඹසර නිම කළ අරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. කලියුත්තක් නැහැ කියලා දැනගත්තා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කරලා කියනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ ස්වාමීනි මට අවසර දෙන්න. මගේ දෙමාපියන් ඉදිරියටම යන්න කැමතියි. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ බලනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ දිහා. රට්ටපාල ස්වාමීන් වහන්සේ දිහා බලනකොට බලන්නේ මොකද්ද? මොහු හීන බවට පත් වෙන්න පුළුවන්ද? හීන බවට කියන්නේ මොකද්ද? ගිහි බවට. ඒකට කියන්නේ හීනත්වය කියලා. අබබ්බෝතෝ රට්ටපාල කුලපොතෝ සික්ඛාපච්ච වේ කායි හීනාය වත්තන්ති.
මේ රට්ටපාල කුල පුත්‍රයා මේ ශික්ෂා ප්‍රතික්‍රේප කළා හීනත්වයට පත්වීමක් සිද්ධ වෙන්න අබහුයයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රට්ටපාල කුමාරයාට රජත් මේ රහතන් වහන්සේට අවසර දෙනවා. හරි ඔබට දැන් ඒ කාලයයි. ඉතින් මේ රට්ටපාල රහතන් වහන්සේ ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. පාසිවුරු අරගෙන පාත්‍ර සිවුරු අරගෙන තුල්ලකොට්ටිත කියන ගම්මානයට පිටත් වුණා. තුල්ලකොට්ටිත කියන ගම්මානයට පිටත් වෙලා කෝරව්‍ය කියන රජතුමාගේ මිගාචිර කියන උද්‍යානයේ තිබුණා. අන්න ඒට වැඩියා රට්ටපාල කුමාරයා රහතන් වහන්සේ පෙරවරු කාලේ පාත්‍ර සිවුරු අරගෙන තුල්ලකොට්ටිත ගමේ පිණ්ඩපාත වඩිනවා. පිණ්ඩපාත ගෙපිලි වලින් වඩිනවා. ගෙපිලි වලින් වඩින්නේ දැන් දෙමාපිය බලන්න යන්නේ. ගෙපිලි වලින් වඩනකොට තේනකෝපන සමේන ආයස්මතා රට්ටපාලස පීතා මජ්ක්‍ධිමහයේ දොහාර මේ රට්ටපාල කුමාරයාගේ ස්වාමීන් වහන්සේගේ පියා ඒ වෙලාවේ මධ්‍යම දොහාරේ කියන්නේ මැද දොර ඉස්සරහා ශාලාව ඉස්සරහා කියන්නේ දොරකඩ සේවකයන් ලව හිස පීරවගෙන ඉන්නවා. දකින්නවා දුරින් මෙන්න මේ රට්ටපාල කුමාරයා. නැත්නම් දකින්නේ ශ්‍රමණයෙක් කෙනා දකින්නේ. දැක්කට පස්සේ රට්ටපාල කුමාරයාගේ තාත්තා මෙන්න මෙහෙම කියනවා. මොකද ඉමේහි මුණ්ඩකේහි සමනකේහි අම්මහකං ඒක පුත්තකෝ පියෝ මනාපෝ පබ්බජිතෝ හිති. අතකෝ අයස්මා මේ රට්ටපාල කුමාරයාගේ තාත්තා කියනවා මෙන්න මේ වගේ මූඩ ශ්‍රමණයෝ තමයි මගේ පුතා අරන් ගියේ. මගේ එකම ප්‍රියමනාප පුතා කියලා මේ බණින්න පටන් ගත්තා. කාටද? ඉස්සරහට එන රට්ටපාල ස්වාමින් වහන්සේට බණින්න පටන් ගත්තා. මේ මුඩු ශ්‍රමණයෝ තමයි මගේ පුතා අරන් ගියේ කියලා. මෙහිම ආක්‍රෝෂ කරන්න ගත්තා. ඉතින් රට්ටපාල කුමාරයාට දානයක් ලැබුණේ නැහැ ගෙදරට යනකොට. හැබැයි දානි ප්‍රතික්ෂේප කරෙත් නැහැ. එකම දෙයක් ලැබුණා. මොකද්ද? බැන්න. ආක්‍රෝෂ පරිභවයක් විතරක් ලැබුණා. නේව දානං අලත්තං න පච්චක්ඛාන අඤ්ඤ දත්තුං අක්කෝස මේව අලත්තං. අන්න බැනීම විතරක් අහන්න ලැබුණා. තේනකෝ පණ සමීන මේ රට්ටපාල ස්වාමින් වහන්සේ දැක්කා ගෙදර ඥාති 16ක් කියන්නේ පරණ ඥාතියෙක්නේ, පරණ 16ක්නේ, පරණෙක් කෙනේ. පිරුණු වෙච්ච පිට්ටුවක් විසි කරන්න යනවා. ඒ වෙලාවේ රට්ටපාල ස්වාමින් වහන්සේ ගිහිල්ලා කියනවා සොයුරිය ඔක විසි කරනවා නම් මගේ පාත්‍රයට දාන්න කියනවා. ඒ අවස්ථාවේදී ඒ 16 ඒ පිරුණු පිට්ටුව පාත්‍රයට දාන්න හදනකොට දානකොට දකින්න මේ පා සටහන්, අත්වල සටහන්, කටහඬ සොරය එයින් හඳුන ගන්නවා මේ රට්ටපාල කුමාරයා නෙවෙයි. මේ ආර්ය වූ රට්ටපාලයන්නේ වැඩම කරලා තියෙන්නේ කියලා දුවගෙන යනවා. ගිහිල්ලා රට්ටපාල කුමාරයාගේ අම්මට කියනවා අන්න ආර්ය රට්ටපාල කුමාරයා ඇවිදිලා ආර්ය පුත්‍රයන් ඇවිදිලා කියලා අම්මට කියනවා. අම්මට කිව්වට පස්සේ කියනවා කෙල්ල නුඹ ඔය කියන්නේ ඇත්තක් නම් අද ඉඳලා නුඹ දාසිභාවයෙන් නිදහස් කරන. ඒ කියන්නේ කොච්චර සතුටක්ද අම්මට. අද ඉඳලා නුඹ දාසභාවයෙන් නිදහස් කරනවා. ඕක ඇත්තක් නම් කියනවා. ඊට පස්සේ මේ රට්ටපාල කුමාරයාගේ අම්මා තාත්තා ළඟට ගිහිල්ලා කියනවා අන්න ගෘහපතියේ රට්ටපාල කොළ ඇවිදින්නලු. ඒ අවස්ථාවේදී රට්ටපාල කුමාරයා මොකද කරන්නේ? රට්ටපාල රහතන් වහන්සේ පිරිණු පිට්ටු එක්තරා බිත්තියකට පිට දීලා වළඳනවා. එතකොට ඒ අවස්ථාවේ එනවා රට්ටපාල කුමාරයාගේ අම්මයි තාත්තයි ඇවිදින්න මෙන්න මෙහෙම කියනවා. අතකෝ මාතා යයනාය රට්ටපාල පිතා තේන උපසංකමිත ආයස්මා රට්ටපාල පිතරං එතද වෝච යග්ගෝ ගහපති ඥානීයං රට්ටපාල කිරපුත්තු අනුපත්තු තේනකෝ ඊළඟට රට්ටපාල තාත්තා කියලා කියනවා මේ රට්ටපාල කුමාරයාගේ තාත්තා ඔබ එන්න පුතා කියන්නේ පුතාට කතා කරන්නේ කොතෝනෝ අම්මහකන්ගේ අගාරස්ම අනගාරයන් අනේ ඔබ ඔය මොකද්ද කරන්නේ අහනවා. රට්ටපාලි ඔබ මොකද්ද ඔය කරන්නේ? ඔබ පිළිණු වෙච්ච දෙයක් වළඳන්නේ මොකද්ද අහනවා. අත්ති නාමතාන රට්ටපාල අභිදෝසකම් පිළිණු වෙච්ච පිට්ටුවක් වළඳන්නේ. ගෙදරට එන්න කියනවා. මේ නුඹේ ගෙට තමන්ගේ ගෙට ඇවිදilla මේ දානි පිළි අරගෙන වළඳන්න කියනවා. ඊළඟට රට්ටපාල කුමාරයා අහනවා ස්වාමීන් වහන්සේ අහනවා කුතෝනු ගහපති කාටද මේ කතා කරන්නේ? ගෘහපතිය කියලා. තාත්තට මොන ගියක්ද ගෘහපතිය? අම්මා කංගේ මගේ ගෙවල් නෑ. මට ගෙවල් නෑ. මම මේ ගෙවල් අතහැරලා පැවිදි වෙච්ච එක්කෙනෙක්.
උන බලන්න පැවිදි වෙච්ච අයගේ ලක්ෂණේ. මොන ගෙවල්ද? කාගේද ගියක්? ගෘහපතියේ. තාත්තා නෙමෙයි ගෘහපතියේ. ගෘහපතිය කොහෙද ගෙවල් මට? මං ගිය අතහැරලා පැවිදි වුණානේ. ගෙවල් අතහැරලා. දැන් මට ගෙවල් නේ. අම්මාකන්කෝ ගහපති ගේහන් මං ඔබයි ගෙදරට නම් දානේ ආවා පින්ඩපාතේ. මට ගෙවල් නේ. මං ඔබයි ගෙදරට ගෘහපති පින්ඩපාතේ ආවා. ඔබ දානේ දුන්නෙත් නෑ, නොදුන්නෙත් නෑ. හැබැයි මට බැන්නා. ඊළඟට කියනවා ඒත් තානේ රට්ටබල දැන් එන්න ගේ ඇතුළට එන්න. අලං ගහපති නෑ ගෘහපතිය. කතම් යාජේ මම අද දවසේ මම දානේ වැළඳුවා. එපා ගෘහපති මම අද දවසේ දානේ වැළඳුවා. බලන්න මේ තේජස, බලන්න මේ නිකලස් බව, බලන්න මේ ශ්‍රමණත්වය. එච්චර සුන්දර තේජසක්, නිකලස් බවක්, ශ්‍රමණත්වයක්. තේන ඊතා එහෙනම් කට්ටපාල නුඹ හෙට දවසේ දාන ඉවසත්වා කියනවා. හරි කියලා දානේ ඉවසනවා. නිස්සද්දෙන් ඉවසනවා. ඉතින් ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? කට්ටපාල කුමාර ස්වාමීන් වහන්සේගේ තාත්තා තාත්තා මාලිගාවට ගිහිල්ලා විශාල වූ රත්තරන් ගොඩ ගහනවා. සාලි මැද ගොඩක් රත්තරන් ගොඩ ගහනවා. ඒක රත්තරන් ගොඩ ගහලා බිරින්දෑවරු අමතනවා. ඒ කියන්නේ බිරින්දෑවක් නෙමෙයි ඉඳලා තියෙන්නේ. බිරින්දෑවරු ඉඳලා තියෙනවා. ගොඩක් බිරින්දෑවරු. බිරින්දෑවරු අමතලා කියනවා නුඹලා එව කියලා ආමන්ත්‍රණය කළා කියනවා. කලින් රට්ටපාල කැමති විදිහට නුඹලා හැසිරෙව්. රට්ටපාල කැමති විදිහට නුඹලා කතා කරව. ඒ විදිහට ඇඳුම් ඇඳගනිව් කියලා රට්ටපාල කුමාරගේ තාත්තා අර කලින් භාර්යාවරුන්ට කියනවා. එහෙම කියලා ආහාරත් පිළියෙල කරලා ඉවර වෙලා රට්ටපාල කුමාරයාට කියනවා දැන් සුදුසු කාලයේ දන්වල දන්න වඩින්න කියලා. ඒ අවස්ථාවේ රට්ටපාල කුමාරයා පාත්‍ර සිවුරු අරගෙන තමන්ගේ පියාගේ මාලිගාවට වැඩියා. ගිහිල්ලා ආසනේ ඉඳගත්තා. ආසනේ වැඩ සිටියට පස්සේ මොකද කරේ? ඉදන් රට්ටපාල අර වහලා තිබිච්ච රත්තරන් තොග රත්තරන් කඳු වහලා තිබ්බ සාලි මැද දාලා. ඒ වහලා තිබිච්ච ඔක්කොම ආවරණ ටික ඇරියා. අර මේ ඒවා ඉවත් කරාට පස්සේ රත්තරන් බබලනවා. ඒ තාත්තා කියනවා රට්ටපාල කුමාරයාට මොකද්ද කියන්නේ? රට්ටපාල පුත මේ නුඹේ ධනයයි. ඉදන් තේ රට්ටපාල මත්තිකන් ධනං අඤ්ඤ මේ ඔබේ අම්මගේ ධනෙ. මේ ඔබේ තාත්තගේ ධනෙ. මේ ඔබේ පරම්පරාවෙන් ධනෙ. බොහෝගම් මේව පරිභෝග කරව. මේකෙන් පින් කරව. ඒ හිතවන් තානි රට්ටපාල ඔබ මේ ශික්ෂාව අතහැරලා ඔය මේ පැවිදි මේ ස්වභාවයට එන්න කියනවා. මේ හීනත්වයට එන්න මේව පරිභෝග කරන්න කියලා එන්න කියලා කියනවා. ඒ අවස්ථාවේදී රට්ටපාල කුමාරයා තාත්තට ගෘහපතියනි සචේකෝපේ ත්වං ගහපති වචනං කරෙය්‍ය. ඔබ ගෘහපතිය මගේ වචනේ කරනවද? ගෘහපතිය ඔබ ඉතින් මම කියන දේ කරනවද? එහෙනම් ගෘහපතිය ඉමන් මෙන්න මේ ස්වර්ණාභරණ ටික මේ හතරන් ගොඩ ඔක්කොම කරත්තයකට පටවගෙන හතරන් ටික ඔක්කොම කරත්වල පටවන තරම් හතරන් කරත්වල පටවාගෙන ගිහිල්ලා අර ගංගාවක් මැදට ගිහිල්ලා දාන්න කියනවා. ගිහිල්ලා ගංගාව මැද ගිල්ලවන්න කියනවා. ගෘහපතිය මොකද දන්නවද? ඒවා හේතු කරගෙන උපජ්ජිසන්ති තේ ගහපති සතෝ නිදානං ශෝක පරි දුක්ඛ දෝමනස ඔබට ශෝක පරි දුක්ඛ දෝමනස උපදින්නේ නැහැ නේ හේතු කරගෙන. එතකොට මගේ වචනේ අහනවා නම් ඔන්න ඔක් කරන්න කියනවා. මේ ඔක්කොම ගිහිල්ලා ගංගාවට දාන්න කියනවා. එතකොට රට්ටපාල ස්වාමින් වහන්සේගේ පැරණි බිරින්දෑවරු කලින් ගිහි ජීවිතයේ බිරින්දෑවරු එක එක විදිහට ආවරණ වලින් සැරසිලා එනවා. ඇවිදilla කියනවා ආර්ය පුත්‍රය නුඹ වහන්සේ බඹසර හැසිරෙනවා. ඒ මොන වගේ අප්සරාවන් ගන්නද බඹසර හැසිරෙන්නේ? ඒ කියන්නේ මේ බඹසර හැසිරෙන්නේ මොන වගේ අප්සරාවන් බලාපොරොත්තු වෙන්නේ? මේ බඹසර හැසිරෙන්නේ කාදිසානාමති ආය පුත්‍රවා අච්චරායෝ යාසං හේතු බ්‍රහ්මචර්යයන් චරසි. දැන් අර ලස්සන සැරසිලා එන භාර්යාව ටික ඇවිදilla කියනවා නකෝ මයම් බගිනී අච්චරණං හේතු බ්‍රහ්මචර්ය නැගණිවරුනි මම මේ කවුරු වුජ්ජන්න නෙමෙයි බඹසර හැසිරෙන්නේ. මම බඹසර හැසිරෙන්නේ
නැගිනිනවම බඹසරසන අප්සරාවන් ගන්න නෙමෙයි ඇසිරෙන්නේ කියනවා. ඒ අවස්ථාවේදී අර කාන්තාව තම බහාර්යාවන්ට හිතෙනවා භගිනි වාදේන මේ අපට නැගිනිවරුනි කියලා ආර්ය පුත්‍රයා අමතුවා කියලා සිහිමුර්ජා වෙනවා. කලන්තය හැදෙනවා. අතකෝ ආයස්මා රට්ටපාලෝ පිතරංගිතද ඕජ රට්ටපාල කුමාරයා තාත්තට කියනවා මෙහිම සචේ ගහපති භෝජනං දාතබ්බන් දේත ඉදින් ගෘහපති ඔබ දන් දෙනවා නම් දන් දෙව මා නෝ විහෙසාත මාව වෙහෙතරපත් කරන්න එපා ගෘහපතිය තාත්තට කියන්නේ බුඤ්ඤතානි රට්ටපාල ස්වාමීන් වහන්සේට දානි පිළිගන්නනවා දානි වැළඳුවට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ හිටගෙනම මෙන්න මේ ගාථා ටික කියනවා පසචිත්ත කතම් බිම්බං අරුකායන් සමුස්සිතං ආතුරම් බහු සංකප්පං යස නැති දුහං තිති මේ බලව කියනවා මේ මොකද්ද බලව කියන්නේ මේ ඇටනහර වලින් ගලපලා මේ ලස්සනට තියෙන මේ ශරීරයේ බලව කියනවා මේ සිතින් විසිතුරු කරලා තියෙන මේ ඇටනහර වලින් ගලපලා තියෙන මේ ශරීරයේ බලව කියනවා ආතුරම් මේකේ තියෙන්නේ ලෙඩමයි යස නැති දුවන් තිති මේක ස්ථිරත්වයක් නැහැ ඒ වුණාට බොහෝ අය ඒ පිළිබඳ අමුතු සංකල්ප ඇති කර ගන්නවා. මේ මොනවටද මේ අමුතු සංකල්ප ඇති කරගන්නේ? මේ ස්ථිර නැති ලෙඩවින් යුක්ත මෙන්න මේකටනේ ඔය ඇති කරගන්නේ. පාසචිත්ත කතං රූපං මනිනං කුණ්ඩලානච අට්ටිත්තං චේවෝනද්දං සහ වත්තේ සෝබති මේ මුතුමැණික් ආභරණ වලින් සරසලා මුතුමැණික් බලන්න කියන මුතුමැණික් ආභරණ වලින් සරසලා මේ ශරීරයේ මේ විදිහට හදලා තියෙන හැටි මේ හැමකින් ඔතන තිබෙන මේ ඇට ගොඩ වලින් පෙනෙන මේ දිහා මේකේ ඔය පේන්නේ නැත්තේ අර ලස්සන පෙන්නේ ඔන්න ඕකත් එක්ක මේ බබලන්නේ මේ වස්ත්‍ර ටිකත් එක්ක මේ බබලන්නේ කියනවා මුතුමැණික් වලින් හදලා මේ ඇට ටික ඔතන තියෙන්නේ අලත් කතා පාදා මුක චුන්න මේ දෙපා වලට පාට ගාලා තිබ්බට කකුල් වල ඊළඟට සුවඳ විත හපල කට සුවඳවත් කරගෙන තිබුණාට අලම් බාලස්ස මොහ ඔක මෝඩයන්ට නම් ගැලපෙනවා නෝජ පාර ගවේෂිනෝ මේ ඊතර වීමක් හොයන අයට ඔක වැඩක් නැහැ කාටද ගැලපෙන්නේ අලම් බාලස්ස මෝහාය බාල මෝහයෙන් යුක්ත මෝඩ අයට එයාලටයි ඔය විදියට දෙපා අලංකාර කරලා මේ සුවඳ විට හපලා ලස්සන කරන් ඉන්නේ ගැලපෙන්නේ නෝච පාර ගවේෂිනෝ ඊතර වීමක් හොයනට නෑ අට්ඨපාද කතා කේසා නෙත්තා අඤ්ඤන මක්කිත මේ කොණ්ඩ මෝස්තර දාලා ඇස් පාට කරලා ඔන්න ඕකනම් මෝඩ ජනතාව අලම් බාලස් මෝහාය ඔය මෝඩ ජනතාවට මෝඩ මෝහායට ඕක ගැලපෙනවා නෝච පාර ගවේෂිනෝ ඊතර වීමක් හොයනට නම් ඒක නෑ අඤ්ඤනීව නවා චිත්තා පුතු කය අලංකත මේ කුණු වෙන ශරීරය කොයිතරම් ලස්සනට සරසලා අලංකාර කරලා අලුත් භාජනයක් වගේ තැබුවත් අලම් බාලස් මෝහාය ඕක මෝඩ ජනයාට නම් හොඳයි නමුත් ඊතර වෙන අයට නෑ දැන් ඔන්න බලන්න මේ අලංකාරයේ ලස්සන කියන කාරණාව මෝඩත්වයට ඉස්මතු වෙනවා ඔබට මතකද අයෝනිසු මනසිකාරය කියන කාරණාව ප්‍රකට කරලා පෙන්වන්න මම උදාහරණ අරන් පෙන්නුවා. අයෝනිසෝ ඇයි ලස්සන කරලා මොනවා කරලා තිබුණත් එහි ස්වභාවය මේ විදිහට බලනකොට කිසිදු විදිහකින් තව අපගේ මානසිකාරයකින් තොරව එතන පේන්නේ මොකද්ද මේ පිටින් ලස්සන කරපු ඔක්කොගේ මේ යථාර්ථයේ ඒක යෝනිසෝ ඇදියට උපදිනවා කෙලිස් දුර වෙන ලෝකේ මට්ටමින් රාගයේ දුර වෙන්නේ මානසිකාරය. නමුත් මෝහ ජනයාට බාල වූ මෝහ ජනයාට ඒක අයෝනිසෝ විදියට උපදින තමන්ගේ සොකී සංකල්පයක් එකට දාගෙන ඕදහි මිගවා පාසං නාසදා වාකරම් මිගෝ බුත්වා නිවාපං ගච්ඡාම ඛණ්ඩති මිග බන්ධකේති මුව වැද්දා මුවන් අල්ලන්ට උගුලට වල තියෙනවා ඒ වුණාට මේ පාරණං ඔය මුවා උගුලට අහු වෙන්නේ මුව වැද්දා හඩද්දී ගොදුර කාලා අයින් වෙනවා කියලා කියනවා. ඒ අවස්ථාවේදී මේ හට්ටපාල ස්වාමින් වහන්සේ එහෙම හිතගෙනම ඒ ගාතාවන් කියලා කෝරේව රජතුමාගේ අර මිගාචීර කියන උද්‍යානයට පැමිණුණා.
දමිලා එක්තරා රුක් සෙවණක වැඩ වාසය කළා. ඊට පස්සේ අතකෝ රාජා මේ කෝරව්වේ කියන රජු මේ මිගව කියන උයන් පල්ලට කියනවා යාළුව සෝදේහි සම්මා මිගව මිගා විරං උයන මට අර මේ මිගා වීර කීර කියන උද්‍යාන භූමිය පිරිසුදු කරන්න ගිහිල්ලා මට එහි යන්නට ඕන එක දකින්නට එහෙමයි දෙවියන් වහන්සේ කියලා උයන් පල්ලා රජතුමාට කියනවා. රජතුමාට කියලා ඔහු අර උද්‍යානය සුද්ධ කරන්න යනකොට දිවා විහරණය ගත කරන රට්ටපාල ස්වාමීන් වහන්සේ දකිනවා. දැකලා රට්ටපාල ස්වාමීන් මේ රජතුමාට ඇවිදලා කියනවා ස්වාමීනි අර ඔබ දෙවියන් වහන්සේ ඔබ අර වර්ණනා කර කර හිටපු අන්න ඒ කෙනා අන්න අපේ උයන්නේ වැඩ සිටිනවා. ඒ තුල්ලකොට්ටිති අග්ග සිටුවරයාගේ පුත්‍රයා රට්ටපාල ස්වාමීන් වහන්සේ වැඩ සිටිනවා. දිවා විහරණය ගත කරනවා කියලා කියනවා. එහෙනම් යහළුව උද්‍යාන ක්‍රීඩාවට යන්න අපි ඕනේ. දැන් ලැහැත්ති කරන්න යන්න ඒ මේ රට්ටපාලයන් වහන්සේ දකින්න කියනවා. ඉතින් මේ කෝරවේ රජතුමා උයන් කෙලිය ඒ පිළියෙල කරපු දේවල් ඔක්කොම බැහැර කරලා මේ සොඳුරු යානයක් අරගෙන අර රට්ටපාල ස්වාමීන් වහන්සේ ඉන්න තැනට යනවා. ගිහිල්ලා රට්ටපාල ස්වාමීන් වහන්සේ සමග සතුටු සාමීචී කතාව දෙනවා. ඉතින් රට්ටපාල ස්වාමීන් වහන්සේට කියනවා මේ රජතුමා ඉදේ බවන් රට්ටපාල හත්තත්තර නිසීදිත මේ වවත් රට්ටපාල මේ ඇතුම් පිට අතුරන මෙන්න මේ නිසීදනිය මත ඉඳ ගන්න කියනවා. අලම් මහරජා නෑ මහරජා මට ඕනේ ඔබ ඉඳ ගන්නකෝ මම නිසින්නම් අහං සකය මම මගේ ආසනෙ ඉඳ ගන්නවා. නිසීදිකෝ මහ රාජා කෝරබ්බයන් පඤ්ඤාති ආසනෙ. ඉතින් ඒ අවසර රට්ටපාල ස්වාමීන් වහන්සේත් මේ තමන්ගේ ආසනෙ ඉඳගත්තා. කවුද රජතුමත් ඒක ඉඳගත්තා. රජතුමා අහනවා රට්ටපාල ස්වාමීන් වහන්සේගෙන් මෙන්න මේ චත්තාරිමානී බෝ රට්ටපාල පරිජුඤ්ඤානි යෙහි පරිජුඤ්ඤේහි සමන්නාගතෝ ඉදේ කච්චේ කේසමසෝ හරිත්වා කාසායන් වත්තානි අච්ඡාදෙත්වා ගාරස්මං අනගාරියම් පබ්බජ්ජන්ති කතමානි චත්තාරි මේ රට්ටපාලයනි මම දන්න විදිහට නම් මේ යම් කිසි කෙනෙක් පැවිදි වෙන්නේ පිරිහින් හතරක් එක්ක. පිරිහින් හතරක් එක්කයි යම් කිසි කෙනෙක් පැවිදි වෙන්නේ. මොනවද මේ පිරිහින් හතර? ජරාවෙන් පිරිහිලා. ලෙඩවීම, වයසට යාම, ලෙඩවීම, භෝගයෙන් පිරිහිලා, ඥාතීන්ගෙන් පිරිහිලා. ඔය වුණාම තමයි යම් කිසි කෙනෙක් මහාන වෙන්න යන්නේ. ඒතර බලන්න මේ රජතුමා සමාජය දැන් අද සමාජය දකින්නේ ඕකනේ. ඒ කාලේ සමාජයක දැක්කා. සමාජයේ ගති හැබැයි අසාමාන්‍ය මිනිස්සුන්ගේ සමාජ ගතිය තියෙන විමුක්තිය හොයාගෙන යනවා. විමුක්තිකාමීත්වයත් එක්ක. නමුත් සාමාන්‍යයෙන් සමාජයේ හැටියට විමුක්තිකාමීත්වයක් චින්තනයක් නැති මිනිස්සු. විමුක්තිකාමී සමාජයේ විමුක්තිකාම චින්තන නැති මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට පේන්නේ, ඒ මිනිස්සු දකින්නේ සමාජයේ විමුක්තියක් හොයාගෙන මහාන වෙන්න යන්නේ මෙන්න මේ පිරිහින් එක කියලා. අද නම් ලංකාවේ නම් සම්පූර්ණයෙන් වගේ හිම තමයි පේන්නේ. රට්ටපාල කුමාරයාට විස්තර කරනවා මේ රජතුමා කතමංච පණ රට්ටපාල පාර. මොකද්ද රට්ටපාල මම ඔබට කිව්වේ මේ වයසට යාම නිසා පිරිහෙනවා කියලා කියන්නේ රට්ටපාල බවත් රට්ටපාලයේනි ඇතැම්ම ඉන වයසට යන වැඩිමහල් වෙනවා ක්‍රමයෙන් වයසට යනවා වයස අවසාන දක්වා යනවා. දැන් එයාට හිතෙනවා මෙහිම මං උදර දිරලා ඉන්නේ වැඩි වියටපත් වෙලා ඉන්නේ මහලු වෙලා ඉන්නේ. ඉතින් මට දැන් අලුතෙන් භෝග සම්පත් ලබන්නත් අමාරුයි. තියෙන භෝග සම්පත් ආරක්ෂා කරගන්නත් අමාරුයි. ඉතින් මට දැන් කරන්න තියෙන්නේ මේ කෙස්ටවුල් බාලා ගිහි ගෙදර නික්මිලා පැවිදි වෙන එක. මොනවද දැන් හම්බ කරන්නත් දෙයක් නැහැ. තියෙනව රැක ගන්න ඕනෙත් නැහැ. මං ගිහිල්ලා පැවිදි වෙන එකයි දැන් හොඳ. ඔන්න ඕක තමයි මේ දිරායෑම කියන පිරිහීම, දිරීම කියන පිරිහීමත් එක්ක මහාන වෙන්නේ ඔන්න ඔය කාරණාව. ඕක තමයි පළවෙනි කාරණාව මහාන වෙන්න යන හේතුව. නමුත් රට්ටපාල ඔබට හිම එකක් නැහෙනි. ඔබ තරුණයිනි රට්ටපාල. බවන් කෝඩ පණ රට්ටපාල ඒතරෙහි දහරෝ යුවා සුදුසු ඔබ තරුණයි භද්‍ර යෞවන වයස මනා කළු කෙස් තියෙන ඒ වගේම පළමු වයසේ ඉන්නේ හරිම සුන්දරයි ඔබට කිසිම පිරිහීමක් නැහැ. ඇයි ඔබ මහාන වුනේ? කිං බවන් රට්ටපාල ඤත්වා දිස්වා සුත්වා අගාරස්මානගාරෙන් මොකක්ද කළාද ඔබ මහාන වුනේ? කිසි දෙයක් ඔබට නැහනේ.
ඊළඟට රට්ටපාල බවත් රට්ටපාලෙනි මම ලෙඩ වෙනකොට මහාන වෙනවා කියලා කිව්වේ. ඔන්න සමහර ලෙඩ වෙනවා, රෝගී වෙනවා, ගිලන් වෙනවා. ඉතින් එයාට භෝග සම්පත් ලැබෙන්නේ නැහැ. හරි අමාරුයි යැපෙන්න. ඉතින් අන්න යාට හිතෙනවා තමන්ගේව රැක් ගන්නත් අමාරු නිසා දැන් ඉතින් පැවිදි වෙන්නට ඕනේ කියලා. ඔන්න ඔය කාරණාවත් එක්ක ලෙඩවීමත් එක්ක පැවිදි වෙනවා කර කියාගෙන දෙයක් නෑ, කවුරුත් උදව් කරන්න කෙනෙකුත් නෑ. ඔබට කිසිම අල්ප ආබාධයක්වත් නැහැ. ඔබ මේ ඊටාම හොඳට ඉන්නවා. ඔබට සීතලයෙන් උෂ්ණයෙන් කියලා මේ කිසිම ලෙඩක් එන්නේ නැහැ. හොඳට ආහාර දිනවනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මොන හේතුවක් දැකලාද බොයි පැවිදි වුනේ? ඒ වගේම රට්ටපාල බවත් රට්ටපාලයනි මම කිව්වනේ ධනෙ පිරීමෙන් කියලා. යම් අය ඉන්නවා මහා ධනයක් තියෙනවා. මහා ධනයක් තියෙතු ඉන්නවා. බොහෝ මහා භෝග සම්පත් එක්ක ඉන්නවා. ආඩ්‍ය වෙන්නවා. ඉතින් එහෙම ඉන්නකොට ඔහුගේ සම්පත් ෂේ වෙනවා, නැති වෙනවා. ඉස්සර තිබෙච්ච ධනෙ අඩු වෙලා යනවා. අන්න එතකොට එයාට හිතෙනවා අනේ මගේ දැන් සම්පත් අඩු වුණ දැන් නෑනේ. දැන් ඔක්කොම ෂේ වෙලා යනවා. දැන් මට ජීවත් වෙන්නත් අමාරුයි. භෝග සම්පත් ලබා ගන්නත් අමාරුයි. ඉතින් ලැබුණු භෝග සම්පත් තියෙන ඒවා ටික මේවා කරගන්නත් දැන් මට අමාරුයි. දැන් අපිත් ඔය ව්‍යාපාර කඩා කරප්පලුනහම එහෙම එපා වෙන්නේ. මොකද එපා වෙන්නේ වනේ මේ කියන්නේ ජීවිතේ. අන්න එහෙමනේ මහාන වෙන්නේ. වයසට ගියාම ලෙඩ වුණාම ව්‍යාපාර මොනවද කඩා කප්පලුනම එපා වෙන්නේ. ඉතින් ඒ නිසා මම ගිහි අතහැරලා පැවිදි වෙන්න ඕනේ. ඔන්න ඕක තමයි පැවිදි වෙන්න හේතුවක් වෙන්නේ. නමුත් රට්ටපාල බවත් රට්ටපාලේනි ඔබ මේ තුල්ල කොට්ටිත කියන ගමේ අග්‍ර වූ සිටුවරයාගේ දරුවනේ. ඔබට ඕන සම්පතක් තියෙනවන්නේ. ඔබට කොහෙද ඒව නැති වෙලා? ඔබටමනේ අයිති. ඔබ කුමක් දැනගෙනද කුමක් දැකලාද ඔය පැවිදි වුනේ? බවත් රට්ටපාලය ඔබට ඥාති වේශනයක් ඥාති පිරිහීමෙන් කියන්නේ මොකද දන්නවද? ඇතම් අයට ඉන්නවා යාළුවෝ. ගොඩක් යාළුවෝ ඥාතීන් ඉන්නවා. එතකොට එහෙම ඥාතීන් ඉන්නකොට එයාගේ ඥාතීන් යාළුවෝ ටික නැති වෙලා යනවා. එයාට හිතෙනවා දැන් කලින් මට මෙහෙම උදව් කරන්න හිටියා. ඥාතීන් හිටියා, යාළුවෝ හිටියා, හිතවත් අය හිටියා. දැන් කිසි කෙනෙක් මට නැහැ. මට භෝග සම්පතුත් නෑ ලැබෙන්නේ. තියෙනවා රැක ගන්නත් අමාරුයි. මං ජීවත් වෙන්නේ අමාරුවෙන්. ඒ නිසා මම සිවුරු වෙල්ලා ගිහි අතහැරලා පැවිදි වෙන්නට ඕන කියලා හිතනවා. ඔන්න ඕක තමයි හතරවෙනි කාරණාව පැවිදි වෙන්න හේතු වෙන්නේ. නමුත් ඔබ තුල්ල කොට්ටිත ගමේ ඔබට ඕන තරම් යාළු මිත්‍රයෝ ලේ ඥාතීන් හින්න ඕන තරම් කිසිම පිරිහීමක් නැහැ. නුඹ කුමක් දැකලාද රට්ටපාල බවත් රට්ටපාලය පැවිදි වුණේ කියලා අහනවා. ඔබට කිසිම පිරිහීමක් නැහැ. පිරිහීමක් නැතුව ඔබ මේ පැවිදි වෙන්න මේ ශාසනය පැවිදි වුණේ මේ ගිහි අතහැරලා පැවිදි වුණේ ඇයි කියලා රට්ටපාල කුමාරයාගෙන් අහනවා. ඒ අවස්ථාවේදී රට්ටපාල කුමාරයා රජතුමාට මෙන්න මේ විදිහට කියනවා. ඉමානිකෝ බොහෝ රට්ටපාල අත්තිකෝ මහරජ තේන භගවතා ඥානතා පස්සතා අරහතෝ සම්මා සම්බුද්දේන චත්තාරෝ ධම්මුද්දේසා උද්දිට්ඨා යේහං ඤත්වා දිස්වා සුත්වාගාරස්මානගාරයන් පබ්බජිතෝ කතමේ චත්තාරෝ. මේ රජතුමනි මේ බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්මුද්දේශයක්, ඒ කියන්නේ ධර්ම මාතෘකා 4ක් පැහැදිලි කරා. මෙන්න මේ කාරණාව විස්තර වශයෙන් මේක දැනලා දැකලා තමයි මම ගිහි ගතහැරලා පැවිදි වුණේ. මොකද්ද මේ උද්දේශය? මේ මාතෘකා ටික මොකද්ද? උපනීයති ලෝකෝ අද්දුෝති කෝ මහරජ තේන භගවතා ඥානසමි දන්න භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ උද්දේශය වදාලා. උපනීයති ලෝකෝ අද්දුෝ. උපනීයති කියන්නේ මේ මරණය කරාම මේ ලෝකයා අරගෙන මේක අද්දුව ස්ථිර නැහැ. මේක කිසිම මේ ඇදීගෙන යෑමක් තියෙන මරණයත් එක්කම. මේක ස්ථිරත්වයක් නැහැ. ඔක තමයි උද්දේශය. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මේ අත්තානෝ ලෝක කියන්නේ මේ ලෝකේ ආරක්ෂාවක් නැහැ. එතන තුන නැහැ. ආරක්ෂාවක් නැහැ කිසිම විදියකින්. ඉතින් ඒ නිසා මේකට මේ අනබිස්සරයක්, මේකේ මේ අයිතිත්වයක්, ඒකේ අස්වැසිල්ලක් ලබන්න දෙයක් නැහැ, ආරක්ෂාවක් නැහැ මේකේ. ඊළඟට මෙන්න මේක භාග්‍යතුන් වහන්සේ දන්න දකින්න භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරා. අස්සස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනිය. කිසිම මේ අපි මේ ආස්වාසරී කියලා ගත්තට යමක් ඒ සියල්ලක්ම කියන්නේ සැනසිල්ලක් කියලා මම ගත්තට සියල්ලක්ම නැති වෙලා යනවා.
ඔන්නෝක බුදුරන් දන්න දකින බුදුරන් වහන්සේ වදාලා ඒක දැකලයි මම මහාන වුණේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ලෝකයා ඌන හැම වෙලෙම හිස් තෘප්තිමත් නැහැ. තණ්හාවට දාස වෙලා ඉන්නේ. ඕක බුදුරන් වහන්සේ වදාලා ඔන්නෝක දැනගෙන දැකගෙනයි මම මහාන වුණේ. ඉමේකෝ මහරජේ ඔන්නෝය උද්දේශ ටිකයි බුදුරන් වහන්සේ වදාළේ කියනවා. උපනීති ලෝකෝ අද්දුව බවන් රට්ටපාල. ඔබ මොකද්ද ඔය උපනීති ලෝකෝ අද්දුව කියන කාරණාව පැහැදිලි කළේ රට්ටපාලයන් වහන්සේ? ඔය කාරණාවේ අර්ථය මොකද්ද කියලා අහුවට පස්සේ බුදුරන් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා ඒකේ අර්ථය. ඔය පැවසුමානේ උපනීති ලෝකෝ කියන්නේ මේක මේ මරණය කරාම යනවා මේක ස්ථිර නැහැ කියලා. ඔබ මේක ගැන අහුවට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කියන මහරජා ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? ඔබට අවුරුදු 20ක් වයස තිබ්බ නේද? 25ක් 30ක් වයස තිබ්බනේ. ඒ කාලේ ඔබට හොඳට දුනු ශිල්ප, කඩු ශිල්ප, අශ්ව ශිල්ප මේ හැම දෙයක්ම ඔබට උපරිමයටම ගියා නේද? ඒ කියන්නේ ආලියුගේ උඩ ඉඳලා අශ්වයන් උඩ ඉඳලා රතවල ඉඳලා ඕන විදියකට ඔබට ඒ දුනු ශිල්ප දක්වන්න පුළුවන්. ඔබට හොඳට ඒ හැකියාව තිබුණා නේද? ඔබට හොම බල සම්පන්න ඔබ හිටියා නේද? ඕනම යුද්ධයක් ඔබට යමු වෙන්න පුළුවන් නේද? ඒක ඇත්ත. මං ඒ කාලේ පුදුම බල සම්පන්නයි. මට හොඳට ඔය හැකියාව තිබුණා. කියලා මෙහිම කිව්වට පස්සේ රජතුමාගෙන් අහනවා ඒක මම හිතුවේ ඉස්සර මට 이르දියක් කියලා කියනවා. මගේ තිබ්බ අසාමාන්‍ය හැකියාව. එච්චර බලයක් මට තිබුණා. රජතුමනි ඔබ දැන් මොකද්ද හිතන්නේ? දැනුත් ඔබට ඒ වගේ බලයක් තියෙනවද කියලා අහනවා. ඒ අවස්ථාවේදී කියනවා අනේ රට්ටපාලයන් වහන්සේ දැන් එහෙම එකක් නෑ මම දිරලා ඉන්නේ මම මහලොයි. මම වයසට ගිහිල්ලා ඉන්නේ. මට දැන් වයස 80ක් වෙනවනේ. ඉතින් ඒ නිසා මට කොහෙද දැන් එහෙම එකක්? මට මේ කකුල තියන්නේ කොහෙද වෙන තැනක යන්නේ? එච්චරට මම දුර්වලයි කියනවා. දැන් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ පැවිදි වෙන්න හිතිච්ච එක කියන්නේ අපි දැන් ඔක්කොම ගන්නේ අපි අර ගන්න යන්නේ පටිසමුප්පාද ධර්මයත් එක්ක අර අපි ඉගෙනගත්ත දැනුම දාලා බහලන්න යන්නේ ඔක්කොම අර ගලපන්න. මේ කතා කරන්නේ රට්ටපාල සන්නස් පැවිදි වෙන්න හේතු වෙන හැටි මේ රජතුමාට. රජතුමනි යන්නේ වගේ තමයි බුදුරයන් වහන්සේ සියල්ල දන්න දක්න බුදුරයන් වහන්සේ පැහැදිලි කරේ. ඔය කාරණු මුල් කරගෙන තමයි මේ ලෝකේ ජරා මරණ කරා මරගෙන යනවා. මේක නැහැ මේ තීවීමක් නැහැ. අරගෙනමයි යන්නේ අස්තිරයි. මෙන්න මේ කාරණාව අහලයි මම මහාන වුණේ. කිසිම වැඩක් නැහැ මේ ජීවිතේ. මේක යන්නේ හැම වෙලෙම මරණය කරා. මේක හැම වෙලෙම දිරීම කරා යන්නේ. ස්ථිර නැහැ. ඉතින් මම මේක එක්ක ඉන්නේ කොහමද? මෙන්න මේක දැකලායි මම මහාන වුණේ. මෙන්න මේක අහගෙන මම මහාන වුණේ. ආශ්චර්යයි. ආචාර්යම්බෝ රට්ටපාල. අභූතම්බෝ ඒ ආශ්චර්යයි රට්ටපාලේ. අද්භූතයි රට්ටපාලේ. යාව සුභාසිත මෙදන් ඔබ කියපු ওই කාරණා සුභාසිතයයි. සියල්ල දන්න භාග්‍යතුන් වහන්සේ උපනීති ලෝකෝ අද්භූත කියපු කාරණාව ඒක ඇත්ත රට්ටපාලය. බවත් රට්ටපාලේ ඒක ඇත්ත. සංවිජ්ජන්තේ කෝ බොහෝ රට්ටපාල ඉමස්මින් රාජකුලේ හත් ඊළඟට රට්ටපාල ස්වාමීන් වහන්සේට කියන බවත් රට්ටපාලයනි අපට දැන් මේ ඉන්නවා රාජකුල අපට ඉන්නවා මේ රාජකුලේ ඇත්තු ඉන්නවා අස්සයෝ ඉන්නවා 700 ඉන්නවා පාබල සේනාව ඉන්නවා අපට ඕන ආපදාවක් උදරක් අරස්සේ සිවුරංග සේනාව ඉන්නවා ආරක්ෂාවට ඔබ කිව්වේ කොහොමද අත්තාන ලෝකෝ අනබිස්සරෝ අපට මේ ආරක්ෂාවක් නැහැ කියන කාරණාව ලෝකේ අනාරක්ෂිතයි කියන කාරණා අනාරක්ෂිත නිසා මේ Tamanට අස්වැසිල්ලක් ඒ කියන්නේ මේ අස්වැසිලි සහිතයි කියලා. ඒ කියන්නේ ඒක සැනසෙල්ලක් නැති බව. මෙන්න මේක ඔබ කොහොමද කිව්වේ? මේ අපට මෙච්චර මේ සේනාවක් ඉද්දී මෙච්චර ආරක්ෂා සංවිධානයක් තියෙද්දී එහෙම කොහොමද කිව්වේ කියලා අහනවා. Tamanට ඕන විදිහ නැත්නම් ඒක හසුරුව ගන්න පුළුවන් කියන්නේ බෑ කියන කාරණාව. රජතුමනි ඔබ මෙහෙම හිතන්න. ඔබට ඔන්න නිදන්ගත රෝගාබාධයක් තියෙනව නේද? තියෙනවා බවත් රට්ටපාලේනි. තියෙනවා මට වාත අමාරුවක් තියෙනවා. යම් දවසක යාළු මිත්‍ර ඥාතීන් ඔන්න මාව පිරිවරාගෙන ඉන්නවා. කෝරව රජතුමා දැන් කලුරිය කරයි කිය යමාර දවස්වල එහෙමත් ඉන්නවා කියනවා. එච්චරට මට ආබාධයි කියනවා. ඒ වාත අමාරුව. රජතුමනි ඉතින් ඔබ මොකද හිතන්නේ මේ ගැන? ඔබගේ යාළුවෝ, ඔබගේ ඥාතීන් ඔබට මේ සුළු වේදනාවක් විඳින කොටත් මේ වේදනාව හැමෝම එකතු වෙලා බෙදාගමු කියන්න පුළුවන්.
මේ වේදනාව දැන් ඇයි ඔබට තියෙනවනේ ආරක්ෂාව. හරි දැන් මට මේ වේදනාවක් තියෙනවා. හරි දැන් අපි කට්ටියෙන් මේ වේදනාව බෙදාගමු. මේ විදිහේ පුළුවන්ද කියන්නේ? එම් පුළුවන්ද කරන්න? ඥාතින් ලබා දෙන්න පුළුවන්ද? අතන් ඔබම වේදනාව විදිය යුතුද? අනේ බවත් සට්ටපාලයන් වහන්සේ මේ ඥාතියින් හිටියට මේ හිතවතුන් හිටියට ඒක බෙදා ගන්න එහෙම බෑ. මේක එහෙම පුළුවන්කමක් ලැබෙන්නේ මම්ම විදින්නට ඕනේ. ඉතින් මහරජා බුදුරන් වහන්සේ කෙනෙක් කිව්වේ කිසිම විදිහකින් ආරක්ෂාවක් නැහැ කියලා. කිසිම විදිහකින් Tamanට ඒ විදිහට යොමු කරන්න බෑ කියලා. Taman හිතන විදිහට කටයුතු කරන්න බෑ කියලා. ඒකනේ කිව්වේ බුදුරන් වහන්සේ. ඔන්න ඕක දැකලානේ මහාන උනේ. ආශ්චර්යයි බවත් සට්ටපාලි ආශ්චර්යයි අద్భుතයි. ඒක නම් ඇත්ත. බුදුරන් වහන්සේ කිව්ව කාරණාව නම් සහතික ඇත්තමයි. කිසිම විදියකින් ආරක්ෂාවක් නැහැ නෙවෙන්නේ. ආරක්ෂාවක් නැහැ. Tamanට අධිපතිකම පවත්වන්න බෑනේ නේද? බවත් සට්ටපාලිය මේ රාජකුලේ මේ පොළොවේ අහසේ බොහෝ තියෙනවා රත්තරන්. කියන්නේ මේ අපට ඕන තරම් වස්තුව තියෙනවා. ඉතින් ඔබ කියන්නේ මේ වටිනා දේවල් නැස අස්සාදක සැනසෙල්ලක් තියෙන දේවල් ඔක්කොම නැති වෙලා යනවා කියන්නේ මේ ඕන තරම් තියෙන්නේ කොහෙද නැති වෙලා යන්නේ? ඒ අවස්ථාවේදී අට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා රජතුමනි ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? දැන් ඔබ පංචකාමයන්ගේ පිනෝමි හතර වෙමින් ඉන්නවා. ඔබ හතර වෙමින් ඉන්නකොට ඔබට පුළුවන් ද පරලොවදිත් මේ ආකාරයෙන් පංචකාම පිරිවර හතර වීම ලබන්න? නැත්නම් ඔබට පුළුවන් ද අනික් උදවියට මේ භෝග සම්පත් වල හතර වෙනවා? ඒ අයට පුළුවන් ද ඔය වගේම ඊළඟ ජීවිතයකදී හතර වීමක් ලබන්න ඔය සම්පත් වලින්? එතකොට මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කියනවා මම මේ පංචකාමයන්ගෙන් යුක්ත ඉඳුරම් පිනම සතුට වෙනවා. පරලොවදිත් මේ ආකාරයට පංචකාමයන් පිරිවරාගෙන සතුට වේවි කරුණ ලබන්න එහෙම එකක් පුළුවන්කමක් නැහැ. අනෙක් උදවියත් එහෙම ලබා සතුට වේවි කියලා එහෙම එකක් නැහැ කියනවා. ඒ ඔක්කොම කර්මාන් රූපවමයි සිද්ධ වෙන්නේ. ඉතින් කෝ අස්වැසිලි තියෙන දේවල් ඔක්කොම ප්‍රහාණය වෙලා යන්නේ නැද්ද? මහරජා ඔය බුදුරන් වහන්සේ සියල්ල දන්න දක්න බුදුරන් වහන්සේ ඒකයි කිව්වේ අස්සාසකෝ ලෝකෝ මේ ලෝකේ මේ යම් කිසි කෙනෙක් සනසිල්ලක් අස්වැසිල්ලක් තියනවා කියලා ගන්න ඔක්කොම පහය නැති වෙලා යනවා. ඕනෝක දැකලා රජතුමනි මම මහාන වුණේ. ඔය කාරණාව දැකලායි මම මහාන වුණේ රජතුමනි. ආශ්චර්යයි අද්භූතයි. ඒක නම් ඇත්තමයි කියනවා. ඊළඟට අහනවා රට්ටපාලයනි ඔබ කරන ඌනෝ ලෝකෝ අතිත්තෝ කියලා. මොකද්ද? තණ්හා දාසෝ කියලා. මොකද්ද ඒකේ අර්ථය කියලා අහනවා. හදිතමනේ ඔබ මොකද්ද හිතන්නේ? ඔන්න ඔබ හිතන්නේ ඔබ දැන් මේ ඉර්ධිමත් කුරු ජනපදයේ අධිපති වාසය කරනවානේ. ඔබට කවුරු හරි කියනවා මෙහෙම ඇවිදිලා. ඔබට වචනේ අදහිය හැකි කෙනෙක් ඇවිදලා කියනවා නැගෙනහිර දිශාවෙන් ඇවිදලා කියනවා මෙහෙම රජතුමනි මෙන්න මේ වගේ මේ පැත්තේ මහා සමුද්‍ර බහ 8ක් තියෙනවා ජනාකීර්ණ වූ මහා ජනපදයක් බොහෝ ඇත්සේන බොහෝ අය එතන දන දහන්නේ හැම දෙයක්ම තියෙනවා හතරන් තියෙනවා සොඳුරු ස්ත්‍රීන් ඉන්නවා රජතුමනි අපට පුළුවන් නම් එක දිනා ගන්න බොහොම වටිනවා. එතකොට අහනවා ඔබ මොකද කරන්නේ? අනේ බවත් හට්ටපාල අපි හට දිනා ගන්න යනවනේ. උතුරු පැත්තෙන් කවුරු හරි ඇවිදලා කියනවා. නැගින බටහිර පැත්තෙන් දකුණු පැත්තෙන් ඇවිදලා ඔහොම කියනවා. ඒ හැම එකම අපි දිනා ගන්න යනවා රජතුමනි. මහරජේ ඔන්නෝක තමයි බුදුරන් වහන්සේ කි. ඌනෝ හිස් කියනවා. ලෝකෝ අතිත්තෝ තුත්තිමත් නැහැ කියනවා. තණ්හා දාසෝ තණ්හාවට දාස වෙලා ඉන්නේ කියනවා. හැම වෙලෙම ඌන හිස් බවක් තියෙන්නේ. තුත්තිමත් නැහැ. තණ්හාවට දාස වෙලා ඉන්නේ. ඕක දැකලායි බුදුරන් වහන්සේ ඔය කියපු කාරණාව දැකලායි මම මහාන වුණේ රජතුමනි කියනවා. ආශ්චර්යයි අද්භූතයි ඔබ මේ කියෝයි කාරණාව ඕකනම් සියල්ල දන්නා දක්නා බුදුරන් වහන්සේ දේශනා කරපු කාරණාව ඇත්තමයි කියලා රජතුමා පිළිගන්නවා. ඉදමෝ ඡායස්මා රට්ටපාලෝ ඉදං වත්තාතා පරං ඊතදෝචි රට්ටපාල ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මෙන්න මේ ගාථා ටික කියනවා. පස්සාමි ලෝකේ සදේන මනුස්සේ ලද්ධාන චිත්තං න දදන්ති මෝහ ලුද්ධා ධනං සම්නිචයං කරොන්ති බිහියෝව කාමේ අභිප්පයන්ති. මන් දැකලා තියෙනවා මේ ලෝකේ ඉන්න ධනවත් මිනිස්සු. පස්සාමි ලෝකේ සද්දේ මනුස්සේ සදේන මනුස්සේ ඔවුන්ට ධනෙ ලැබුණාම ඒට රැවටෙනවා. ලද්ධා චිත්තං නදදන්ති මෝහං මෝහේනවා.
ලුද්දදනං සංචයං කරන්ති. ඔව් මොකද වෙන්නේ? කාටවත් ඒවා දෙන්නේ නැහැ. ලෝභකමින් එකතු කරගෙන තවත් ධනියම ප්‍රාර්ථනා කරනවා. ඔකයි ලෝකයේ ඇති. තවත් ධනියමයි ප්‍රාර්ථනා කරන්නේ. රාජා පසයන් පඨමින් විජිත්වා සසාගරත්තං මහිමාව සන්තෝ ඕරං සමුද්දස්ස අතිත්ත රූපෝ පාරං සමුද්දස්ස පත්තයේත. රජ කෙනෙක් සාගරයේ පවුරක් කරගෙන මුළු ලෝකයම සාගරයේ පවුරක් කරගෙන මේ පෘථුවියම යුද්ධ පාලනය කරත්, කියන්නේ සාගරයේ පවුලක් කරගෙන දැන් වටේ මොකද තියෙන්නේ? සාගරය. එහෙම පාලනය කරත් තෘප්තියක් නැහැ යාට. යාට තෘප්තියක් නැහැ එකකින්. එයා කැමති සාගරයෙන් එහා තියෙන දෙයකටත් රජ කරන්න. රාජා චඤ්ඤු බහුම් මනුස්සං අවිච තන්නං මරණං උපේති ඌනෝව වුත්වාන ජහන්ති දේහං කාමේහි ලෝකම නිහත්ති තිත්ති. මෙන්න මේ විදිහට ඒ රජ්ජුරුව රාජවඤ්ඤ බහුම් ඒ රජ්ජුරුව අනෙක් බොහෝ මිනිස්සුත් ඒ විදිහේ ඉන්න රජ්ජුරුවොත් වෙනත් බොහෝ මිනිස්සුත් අවිච තන්නෝ මරණං උපේති තණ්හාව දුරු නොකොට මැරෙනවා. ඒ විදිහේ ආසාවල් තියෙන රජ්ජුරුවොත් අර ධනියෙන් මත් වෙලා ඉන්න මිනිස්සුත් තණ්හාව දුරු නොකර මැරෙනවා. ඌනෝව හුත්වාන ජහන්ති දේහං මරණයට පත් වුණාට පස්සේ ඒ අය ජීවිතය අතහරින ඌනත්වයටපත් වෙලා. ඌනෝව හුත්වාන ජහන් මේ ජීවිතය අතහරින්නේ සුත්තිමත් වෙලා නෙමෙයි ඌන භාවයකින්. කාමේ ලෝකම්මි නිහත්ති තිත්ති මේ කාම ලෝකයෙන් තෘප්තිමත් භාවයට පත්වීමක් නැහැ. මේ කාම ලෝකේ තෘප්තිමත් භාවයට පත්වීමක් නැහැ. අතිත්තයි. කාමේහි ලෝකම්මි නහත්ති තිත්ති කිසිම තෘප්තියක් නැහැ මේ කාම ලෝකේ. එච්චර අතෘප්ති කරයි. කන්දන්ති තං ඥාති පකිරියං කේසේ අහෝ වතනෝ අමරාති චහෝ වත්තේන න පාරුතං නිහරිත්වා විතං සමාදාය තතෝ දහන්ති. කියන්නේ කවුරු හරි මැරුණාට පස්සේ දැන් ඒ විදිහට මැරෙනවනේ. ඒ විදිහට කට්ටිය මැරුණාට පස්සේ මොකද කරන්නේ? ඥාතීන් එකතු වෙලා කෙහෙවල කඩාගෙන අඬනවා. ඥාතීන් එකතු වෙලා කවුරු මැරුණාම කෙහෙවල කඩාගෙන අඬනවා. අහෝ වතනෝ අමරාති චාහු හඬා වැළපෙනවා අනේ මේ මගේ ඥාතිය අමරණීය වේවා කියලා. දැන් මේ ඇත්ත මේ කියන්නේ. මිනිස්සු මේ බොරුවට බැඳිලා ඉන්න හැටි මේ කියන්නේ. මේ සත්‍ය මේ කියන්නේ. මේ කට්ටපාරසන් හිතිච්ච හැටි. වත්තේන නම් පාරුතං නිහරිත්වා එහෙම හඬලා වැළපිවි එහෙම ඉන්න මිනිස්සු ඊට පස්සේ රෙදි කෑල්ලක් ඔතලා දාලා රෙදි කෑල්ලකින් ඔතලා දරසෑයකට දාලා ගිනි තියනවා. එහෙම අඬ ඉන්න මිනිස්සු. ඉතින් ඇයි බොරුවක් කරන්නේ මේ? අඬන්නේ අම්මා නම් අඬන්නේ ඇයි? තාත්තා නම් අඬන්නේ ඇයි? ඇයි ඥාති නම් අඬන්නේ? එහෙම කරලා අර ගිනි තියලා දාන්නේ. සෝ ඩයියං සුලෙය තුජ්ජමානෝ ඒකේන වත්තේන පහය බෝගෝ න මීය මානස්ස භවಂತಿ තණ්හා ඥාතිදං මිත්තා අතවා සහාය. මේ විදිහට හැම දේවල් මත හැරලා දාලා මරණයට පස්සේ ඔක්කොම මත හැරලා දාලා මරණයට පස්සේ අන්තිමේදී කිසිම කෙනෙක් නැහැ. එකම එක දේ ඒකේන වත්තේන පහයි මේ සියලු භෝග වලින් තියෙන එකම එක වස්තුවයි. ඔන්න ඕකෙන් මොකද වෙන්නේ? න මීයන් භවಂತಿ තාන ඥාතින් කිසිම කෙනෙක් ආරක්ෂාවට නැහැ. මිත්‍රයෝ කවුරුත් නැහැ ආරක්ෂාවට. ඔතනින් අවසන් වෙනවා එක රෙදි කෑල්ලක් කොටාගෙන ගිහිල්ලා. කිසිම ආරක්ෂාවක් නැහැ. දායාදකා තස්ස ධනං හරಂತಿ උරුමාය දෑවැද්ද අරගෙන යනවා. එයාලා නොගෙන ඉඳීද නේ අරන් යනවා. උරුමකාරයෝ ටික දෑවැද්ද අරන් යනවා. අනේ මගේ තාත්තා මලා එපා මට මෙව්වා නෑ. එහෙම නෑ. සම්ඩුත් වෙන්නේ ඊට පස්සේ. ඔන්න මිනිසුන්ගේ ඔන්න ස්වභාවය බොරුව කරන්නේ. සත්වෝ පන ගච්ඡති යේන කම්මං කර්මාන රූපෝ අරය යනවා. ඒ කෙනා මැරිච්ච කෙනා සත්‍ය කර්මාන රූපෝ ඔහු යනවා. නමියන්ති ධන මඤ්ඤව කිංච ඔහුට මිය ගියාට පස්සේ ඔහුට කිසිම දෙයක් ඔහු පස්සේ නෑ. අමුදරුවන් මිල මුදල් ඔහුට මුකුත් නෑ. පුත්තාච දහරාච ධනංච රට්ටා. එයාට ඒ ගමන ගියාම කිසි දෙයක් නෑ කියනවා. ඇයි එනම් මේ දැන් අඩන්නේ? ඇයි මේ බොරුවට ජීවත් වෙන්නේ? ඇයි මේ බොරුවක් කරන්නේ? ඔන්න මේ හට්ටපාරසාන සිටිච්ච හැටි.
න දීගමාහු ලබ්භේත ධනේන නචාප චිත්තේන ජරං විහන්ති අප්පං ඉදන් ජීවිතමාහු දිහිරා අස්ස සතං විපරිණාම ධම්මං. ඔන්න මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා න දීගමාහු ලබ්භේත ධනේන සල්ලි තිබුණා කියලා දීර්ඝායුෂ ලැබෙන්නේ නැහැ. න චාප චිත්තේන ජරං ඒක සල්ලි තිබ්බට දීර්ඝායුෂ ලැබෙන්නේ නැහැ. වස්තුව තිබුණා කියලා නාකි නොවෙන්නේ නැහැ. න චාප චිත්තේන ජරං විහෙන්තං වස්තුව න චාපි විත්තේන ජරං විහෙන්තං වස්තුව තිබුණා කියලා නාකි වෙන්නේ නැතු ඉන්නේ නැහැ. අපහිදන් ජීවිතමාහු දීරා මේ නුවණති කෙනා දකිනවා මේ ජීවිතය අල්පයි කියලා. මේ ජීවිතය ආයුෂ අල්පයි කියලා දකින්නේ කවුද? නුවණති කෙනා. ආස්ස සතං විපරිණාම ධම්මං ඒ කෙනා දකිනවා ආස්වැසිල්ලක් නැති වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා. ආස්ස සතං විපරිණාම ධර්මයෙන් යුක්ත සස්සත නැති සාසත නැති විපරිණාම ධර්මයෙන් යුක්ත බව මේ දිහිරයා දකිනවා කියනවා. අඩ්ඩහා දලිද්දා පුසන්ති පස්සං බහලෝ දිහිරෝව තතේව පුට්ටෝ බහලෝච බහල වාදේති සේතේ දිහිරෝන වේජති පස්ස පුට්ටෝ. දුප්පත් පෝසත් මේ හැමෝම දුප්පත් පෝසත් හැමෝම පුසන්ති පස්සා ස්පර්ශ කරනවා. මතකද උදාහරණයක් තියෙනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනෝ පරතෝ දහේත පුසන්ති පස්සා උපදින් පටිච්චි. නිරූපදින් කියන පුසියම් පස්සාති කියලා. සෝමතරණියගේ කාරණාවත් එක්ක ගමේ අරඤ්ඤේ සැප දුක් ස්පර්ශ කරන ගාමේ අරඤ්ඤෝ සුඛ දුක්ඛ පුට්ටෝ. නේවත්තනෝ නෝ පරතෝ දහේත පුසන්ති පස්ස ස්පර්ශ කරනවා කියලා. මේ දිරුඳු පෝසත් සියලු දෙනා මේ ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනවා. බහලෝච දිහිරෝච හතේව පුට්ටෝ. බහලයත් පඬිතයත් ඔක්කොම හිමයි. ඒ ස්පර්ශ ලබනවා. බාලෝහි බාල්‍යා වේදිතෝ සේති. බාලයා බාලත්වයටම යොමු වෙලා. බාලයා බාලත්වයේම යොමු වෙලා ඔහු මොකද වෙන්නේ? අර දුකසේ ඒකට එක්ක විඳිනවා. නුවණ නැති කෙනා ඒ නිසාම ඒ දුකටම ඒ බාලත්වයේ නිසාම ඒ බාලත්වයේ එක්කම යොමු වෙලා ඉන්නවා. දිහිරෝ න වේදේති පුස්ස පුට්ටෝ. හැබැයි නුවණ තියෙන කෙනාට නම් ඒ ස්පර්ශ වීමේ විදීම ඉක්මවනවා. දිහිරෝ ඒ ප්‍රඥාවන්තයෝ ස්පර්ශ විදීම න වේදේති ඒවා අන්න ඉක්මවනවා. ඒ ස්පර්ශ කිරීම ඒ දිහිරය ඒවා ඉක්මවනවා. තස්මාහි ඒ ස්පර්ශ කිරීමක් ඉක්මවීමක් අවබෝධ කරනවා. ඒක දැනගන්නවා නුවණ තියෙන කෙනා. තස්මාහි පඤ්ඤවා ධනේන සෙය්‍යෝ යායන් වවසානං ඉදහාජි ගච්ඡති අභ්‍යාසිතත්ති භව භවේසු පාපානි කම්මානි කරොන්ති මෝ. ඒ තමයි මේ තස්මාහි පඤ්ඤවා ධනේන සෙය්‍යෝ මේ සල්ලි වලට වඩා ප්‍රඥාව අග්‍රයි. මේ ධනයට වඩා මේ ප්‍රඥාව කියන එක ලෝකීය අග්‍රයි. ධනයට වඩා වස්තුවට වඩා අනිත් හැමට වඩා ප්‍රඥාව අග්‍රයි. යාය වෝසාන ඉදක් ඒ අග්‍ර වූ දේ ඒ ප්‍රඥාවෙන් මේ ඔක්කොම අවසන් කරන්න පුළුවන්. ඉක්මවන්න පුළුවන්. මේ හැම එකක්ම ඉක්මවන්න පුළුවන් මේකේ. එතකොට නමුත් මේ මෝඩයා පාප කම්මං කර්මෝ මෝහයෙන් යුක්ත මෝඩකෙන මේ පාප කර්මයන් පව් කර්මයන් කරනවා කියනවා. අර අභ්‍යාසිතත්තු භව භවේසු ඔහු මොකද වෙන්නේ? මේ අරහත් ධර්ම අවබෝධ කියන ධර්මයේ ප්‍රඥාවෙන් අවබෝධ කරන්න පුළුවන්. අන්න ඒක මේ භව විභව කියන මෙන්න මේ කරුණු එක භව විභවයන් ඉක්මවීම ඒ කරා යොමු වෙන්නේ නැහැ. මේ මෝඩගෙන පාප කර්මයන් කරමින් ඉන්නවා. අර ප්‍රඥාවක් උදා කරගන්නේ නැහැ. ඒකකට යොමු වෙන්නේ නැහැ. භවයේ මැලිම ඉන්නවා. අර භව විභවයේ භවයේ ඉක්මවා නිවීම කරා යොමු වීමට ඒ අවසන් කිරීමකට යොමු වෙන්නේ නැහැ කියනවා. උපේති ගබ්බංච පරංච ලෝකං සංසාර මාපජ්ජං පරම්පරාය. අන්න අය මැරලා නැවත ගර්භයකටම යනවා, නැත්නම් උපතකටම යනවා, දුකටම වැටෙනවා, ආයේ සංසාරයටම යනවා. ඒ විදිහටම සංසාරියෙම යොමු වෙලා තියෙනවා.
ඒ වගේම ඔවුන් පිළිගන්න උදවියටත් ඒකමයි වෙන්නේ. ඒ විදිහටම කටයුතු කරන අය පිළිගන්නවනේ කට්ටිය. එයාලගේ මතය. ඒක අபிසද්ධාත ඒක සද්ධාවෙන් ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒ විදිහට ප්‍රඥාව ඉස්මතු නොවි ඒ අයට වෙන්නේත් ওই ටිකම තමයි. චෝරෝ යතා සන්ධි මුඛේ ගහීතෝ සකම්මතෝ හඤ්ඤති පාප ධම්මෝ. සොරකම් කරන්න ගිහින් අහුවෙච්ච හොරෙක් තමන්ගේ පාපී ක්‍රියාව නිසාමයි දුක් විඳින්නේ. ඒවන් පජාපෙච්ච පරං හිලෝක අන්නේ වගේ තමයි සත්ත්ව ප්‍රජාව පරලොවට ගියාට පස්සේ අන්නේ වගේ තමයි සත්ත්ව ප්‍රජාව තමන්ගේ පාපී ක්‍රියාව නිසාමයි පරලොවදී දුක් විඳින්නේ. වෙන දෙයක් නිසා නෙමෙයි. කාමානි චිත්‍රානි මధుරා මනෝරමා. මේ කාමයන් කියන්නේ විචිත්‍රයි. මිහිරි මధుරයි. සිත අද ගන්නවා මනෝරමා. විරූප රූපේන මතෙන්ත චිත්තං. ඒ වුණත් ඒ තුලින්මයි සිත නොඑක් විදියට කලබල වෙලා යන්නේ. ආදීනවං කාම ගුණචිත්තං කියන්නේ මේ හිත කලබලයට හිත වික්ෂිප්ත භාවයට යොමු වෙලා තියෙන්නේ ඒකෙන්මයි. ආදීනවං කාම ගුණේස දිස්වා කාම ගුණේ ආදීනව දැකලා කාම ගුණේ ආදීනව දැකලා තස්මාහං පබ්බජිතු මම පැවිදි වුණා මහරජ දුම්ම පලානි පතන්ති මානවා දහරාජ බුද්ධහජ ශරීර බෙහෙදා පුංචි අයත් වැඩි හිටියත් කවුරුත් මැරලා යනවා. දහරා බුද්ධා ඔක්කොම මැරලා යනවා. හරියට කොයි වගේද? ගස්වල ගෙඩි වැටෙනවා වගේ. ඒතම්පි දිස්වා පබ්බජිතෝ මිරාජ රජතුමනි මම ඕක දැකලා මහාන වුණේ. අපනකං සාමාන්‍ය මේව සෙය්‍යෝති මේ ශ්‍රමණ ජීවිතේ කිසි කරදරයක් නැහැ. මේක උතුම් ජීවිතයක්. හරිම සුන්දරයි ජීවිතේ. ඔන්න ඔය ටික රට්ටපාල ස්වාමීන් වහන්සේ රජතුමාට කියනවා. එතකින් රට්ටපාල සූත්‍රය අවසానයි. විනාඩි 10ක කාලයක් තියෙනවා ඔබට ප්‍රශ්න අහන්න පුළුවන්. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ රට්ටපාල සූත්‍රයෙන් හරි ලස්සනයි. අපේ ජීවිතේම තමයි කියන්නේ කියලා හිතනවා ඒක අහනකොට. මේ අනික අර දැන් අන්තිමට අර කියන්නේ හැමදේටම වඩා ප්‍රඥාව තමයි මේ අත්‍ය කියලා දැන් ඒ අර ජීවිතේ සාමාන්‍යව කියාගෙන ගිහිල්ලා ඒ අවසානයේට ඒ ගාථාවලින් ඒ ටික කියනවා. ඉතින් ඒක ලස්සනයි එක්තරා ආකාරයක ඉතින් අර මාත්ම සත්‍යයක් වගේ නිකන් අපිට උනත් ඒක හිතන්න හුඟ ප්‍රයෝජනවත් කියලා හිතනවා. තේරුවන් සරණයි ස්වාමීනි. ත්වන් සරණයි. ඇත්තටම මම හිතන්නේ ඊයේ අපි කතා කරපු මහා වග්ගපාලි විස්තරේ අද මේ කතා කරපු මේ කටිකාර රට්ටපාල සූත්‍ර තුල හරිම මේ තාත්වික සුන්දර මේ කියන්නේ විමුක්තිකාමීත්ව යුක්ත අර මේ අපි දැන් අර කතන්දරයක් කියන කාරණා ඉක්මවලා මේ තාත්විකත්වයේ සුන්දර භාවය ඉස්මතු වෙලාව. ඉතින් ඇත්තටම අපේ ජීවිතවලට මෙවුවා මේ කණින් වල අනික් කණින් පිට වෙන්නේ නැතුව ඔඩෙක් හිට අර බිමට හලනවා කියන කාරණා නැතුව අපේ ජීවිතයේ මේ සුන්දරත්වය අත්විඳින්නට ඕනේ. ඒක තමයි සැබෑම මේ අපි දහමට අනුගත වෙනවා කියන්නේ. ධර්මයට යමු වෙනවා කියන්නේ. ඉතින් අපි හැම වෙලේම මේ පිළිබඳව හිතන්නට ඕනේ. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. අර උසන්තිපස්ස කියන එක පොඩ්ඩක් තවට විස්තර කරන්න පුළුවන් ස්වාමීන්. ත්වන් සරණයි. එතන ඇති සාමාන්‍ය ස්පර්ශ කරනවා. දැන් ස්පර්ශ කිරීමක් එක්ක නැවත නැවත ඒවා ස්පර්ශ කරමින් යනවා කියන එකනේ. දැන් ඕක වෙන්නේ නැහැ. ඒකත් එක්ක අවබෝධ කරගත්ත කෙනාට ස්පර්ශ වීම වෙන්නේ නැහැ. එතකොට ඒ ඉක්ම වෙනවා කියන කාරණාව කියන්නේ. දැන් අපි හිතමු අපට ස්පර්ශය කියන්නේ ගැටීම කියන එකනේ. හම්බ වීම කියන එකනේ. ඒක හා තව යොමු වෙලා කියන කාරණාව ඔය කියන්නේ. දැන් අපට අර පස්සේ කියනට අපට මතක් වෙනවානේ ඇස රූප විඥාන එකතු වීම. දැන් අපට මතක් වෙනවානේ පස්සේ කියන එක බුදුරණවහන්සේගේ වචනයක් කියලා. අපට මතක් වෙනවා හැම වෙලෙම පස්ස කියන වචනේ එනකොට බුදුරණවහන්සේ ඊතර වෙන දුන්න ඇහැයි රූපය විඥානයයි කියන අර භාග්‍යතුන් වහන්සේගේ නිර්වචන. අපට පස්ස වචනේ එතකින් එන්නේ. හැබැයි පස්ස කියන වචනේට තියෙන්නේ ලෝකේ අර්ථයක් තියෙනවනේ. එතකොට ලෝකේ අර්ථය තමයි ගැටීම කියන. නැත්නම් ගැටීම කියන්නේ දැන් යමක ප්‍රකට වීම කියන එක. ඒක නැවත එක හා ගැටෙනවා. එක හා එකතු වෙනවා.
සාමාන්‍ය අර්ථයක තමයි ලෝකේ පැවැත්මත් එක්ක. එහෙම සිදු වෙන්නේ නැහැ කාටද? ප්‍රඥාවන්ත කෙනාට. දැන් පුජ්‍යලෙක් ඇඳලානේ මේ කතා කරන්නේ. පටිච්චසමුප්පාදයේදී ස්පර්ශය රහතන් වහන්සේගේ ස්පර්ශයේ සේකයාගේ එහෙම කන්නේ පටිච්චසමුප්පාද කතා කරන්නේ. එහෙම එකක් නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේ පස්සේ දුන නිර්වචනේ. මේ ලෝකේ පස්සේ කියන වචනේ අර්ථය. එතකොට එහෙනම් අපි මේ පස්සේ කියන වචනේ එක්ක මේ හැම එකක්ම බලන්න ඕනේ. පස්සේ කියන්නේ ගැටීම කියන එක. කියන්නේ හම්බවීම කියන කාරණා. තරහ කියන එක නෙමෙයි. හම්බවීම කියන ප්‍රකට වීම කියන කාරණාව එක තමයි තියෙන්නේ. ඉතින් ඒක නැවතත් ඒකම අල්ලනවා හපව. ඒකටම යමු වෙනවා. ඔන්න පුජ්‍යලයේ සිදුවේ නැති. ඕක යමු නොවීම ගැනයි නෝන තියන අය කතා කරන්නේ. එතකොට අපි ඒකට දාගන්න හොඳ නැහැ. ඇස රූප විඤ්ඤාණ එකතු වීමෙන් පස්සෙයි මේ කතා කරන්නේ. අයර අපේ ලෝකයේ තියෙනවනේ පස්ස කියන වචනේත් එක්ක බුදුරණවහන්සේගෙන් පස්ස කියන ආපේක සමාජීය වචනයක් කියන කාරණාව එකයි බලන්නට ඕනේ. එතකොටයි අපිට පරියාය තේරුම් ගන්න පුළුවන්. තෙරුවන් සරණයි. අවසර ස්වාමීන් වහන්සේ ඒ සූත්‍ර රට්ටපාල සූත්‍රයෙන් පස්සේ කෙනෙක් නිකන් කුතුහලයට වගේ අහන්නේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ රට්ටපාල ස්වාමීන් වහන්සේ දෙමව්පියන්ව බහැ දකින්න ගියපු ඒ වගේ දේවල් ධර්මයේ සඳහන් නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙමව්පියන්ට මොකද්ද උනේ ඒගොල්ලන්ට ධර්ම අවබෝධයක් වුණාද ඒ වගේ දෙයක් කොහෙවත් සඳහන් වෙනවද ස්වාමීන් වහන්සේ? තෙරුවන් නෑ එහෙම දෙයක් නම් දේශන සඳහන් වෙන්නේ නෑ. ඉතින් අපට ඒක කියන්න බෑ මොකක් වුණාද කියන එක. සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් අම්මා ළඟට අවසානෙත් නෙගී. ඉතින් ඒක නිසා අපට මේ ඒ කරුණු ඇත්තටම ගත්තොත් අපට ඒක ධර්මයේ හැවීම කියන කාරණාව එක බලනකොට අදාළත් නෑ. අපට කතාව කියන කාරණාව එක්කදී තමයි නම් අපි ගත්තොත් අද සමාජයේදී අපි අර මොන හරි දෙයක කතාවක නිමාවක් දකින්න කැමතියිනේ. යථාර්ථය කියන එකට එතකොට අපට ඒකත් එක්ක තමයි අපේ ස්වභාවය ඉස්මතු වෙලා එනවා. ඉතින් ඒ නිසා මේ අම්මා තාත්තට මොන වුණාද කියලා එහෙම කාරණාවක් නෑ. අනික කොහොමත් මේ ඊතරණ ප්‍රතිපදාවක් කතා කරන ඒ කාරණාව ඉස්මතු වෙච්ච තැනදී ලෝකේ මොකක් වුණාද කාට මොන වුණාද ඒ කාරණාව අදාළ නැහැ. ඊතර වීම ප්‍රතිපදාව කියන එක විතරයි. ඉතින් එතනින් එහා සඳහනක් දේශනාවේ නෑ ඒ විස්තර පිළිබඳව. ත්‍රිවංශ සරණයි. තෙරුවන් සරණයි සරණයි දෙවියන් කුසලත් වේවා. හැමෝටම තෙරුවන් සරණයි. අද දින මේ සවස් කාලේ පූජ්‍යපාදාලාවේ ආනන්දසි ස්වාමීන් වහන්සේ මේ තථාගත ධර්ම ශ්‍රවණයකට ඒ ඇසින් සුළු ප්‍රශ්න කිහිපයකට අහලා අහන්න ලැබීම ගැන අපි බොහොම භාග්‍යයක් ලෙස සැලකනවා. මේ ධර්ම දාන කුසලයෙන් ජනිත වූ පින් ඔබ වහන්සේගේ ගුරු උතුමන් දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ව අනුමෝදන් වෙත්වා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවනින් නිවෙත්වායි පතමින් පුණ්‍යානුමෝදනා කරමින් මේ දේශනාව අවසන් කරමින් ඔබ වහන්සේට නැවතත් යොමු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි බුදුරන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සාකච්ඡා කිරීම තුළින් රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන් උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම අප නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපවත් දාලති පූජ්‍ය කටුකුරුන්ද ඥානන්ද ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. මගේ උපාධ්‍යයන් වහන්සේටත් ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ටත් දහමින් සැනසෙන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම සවන්ත සිසිලස සාකච්ඡා මෙහෙණ දලුවත් මහත්මයාට, ඒ වගේම කමල් මහත්මයාට, අපි මේ සඳහා යොමු කරපු කොග්ගලගේ මහත්මයාටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපට නිරන්තරයෙන් උපකාර කරන නිහාල් රුපසිංහ මහත්මයා, බණ්ඩාර මහත්මයා, ඩයස් මහත්මයා, දේශ විදේශ උදව් පදව් කරන හැම දෙනාටත්, ධර්ම ප්‍රචාරක කටයුතු කරන හැමටත්, ඒ වගේම මේ සඳහා උදව් කරන, දායක වන, උපකාර කරන හැම දෙනාටමත්, ධර්ම පොත් මුද්‍රණය කරන දායක වන හැම දෙනාටමත්, සිව්පසෙන් අප උපකාර කරන හැම දෙනාටමත්, ඒ වගේම රෝගාතුරව සිටින ඩිලාන් මදුසංග තරුණයාටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී ජීවනයේ සැලසෙත්වා. ඒ වගේම උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා.
ඒ වගේම පින්වතුනි අපි මේ බුදුරන් වහන්සේගේ බුද්ධානුභාවය අපට මේ ධර්මයේදී ඉස්මතු වෙනවා. ඒ උතුම් බුද්ධානුභාවයෙන් ධර්මයේ ධම්මානුභාවයෙන් සංඝරත්නයේ සංඝානුභාවයෙන් අපත් මේ ධර්මයේ කතා කරන්නේ අවංකවමයි. ඉතින් අවංකවම මේ සත්‍යෙම ඉස්මතු කරන්න ඕනේ කියන අදහසින් ඉතින් ඒ සත්‍ය අනුභවයෙන්ද ඒ වගේම අපි රැස් කරගන්න සියලු පුණ්‍ය අනුභව බලයෙන්ද මේ ලෝකයට ශ්‍රී ලංකාදීපයට උදා වී තිබෙන මේ කොරෝනා වසංගත බිය දුරු වී සැමට සතුටින් වාසය කරන්න හැකියාව ලැබේවා. හොඳයි. තෙරුවන් සරණයි.